අපේ ගීත සම්ප්‍රදායේ 70 අමරණීය මතක ආයමත් ආදරෙන් අපේ මතකයට ලං කරවන මේ 70 ලංකාරයේ තවත් ලංකාරයක්. හැත්තෑවේ ගී මතක ගැන බොහොම ආදරෙන් ආවර්ජනය කරන හැත්තෑවේ ලංකාරයට අද අපි ආරාධනා කළේ කවුද කියලා ඔබට මේ ගීත ඛණ්ඩයත් එක්ක අනිවාර්යයෙන්ම අවබෝධයක් ලැබෙන්න ඇති. හරි. මම මෙහෙම දේවල් ටිකක් කියන්නම්කෝ. ඊටමත් කෙටි කාලයකින් අපේ ගීත සම්ප්‍රදායට අලුත් මාවත් ගණනාවක් හඳුන්වා දෙන්නට ඔහුට පුළුවන්කමක් ලැබුණා. ඒ වගේම ඔහුට පුළුවන් වුණා පෙම් ලෝකෙ පුරා අපිව කැඳවාගෙන යන්න. ඒ වගේම මල් යායකට අපිව රැගෙන යන්න. කෙටියෙන්ම කිව්වොත් ලෝකෙ වටේ අපිව එක්කන් යන්න. ඒ කියන්නේ විවිධ භාෂාවල ගීත අපේ කර දෙන්නට ඔහුට ඉතාමත් කෙටි කාලයකදී පුළුවන්කමක් ලැබුණා. හැබැයි මේ ගමන ලෙහෙසි පහසු වෙන්න නැතුව ඇති. ඉතින් ඒ හැම දෙයක් එක්කම කතා කරන්න වගේම ඔහුගේ ඒ අමරණීය ගීත අද 70 ලංකාරයේදී ආයමත් රස විඳින්න අපිට පුළුවන් මේවි. ඒ හින්දා මේ අපූරු අර මං කලින් කිව්වා වගේ අමරණීය අත්දැකීම ආදරෙන් විඳ ගන්න අපි ඔබට ආරාධනා කරනවා 70 ලංකාරයත් එක්ක අද රැඳෙන්න දිගටම. හරි. මෙතෙක් වෙලා මං කිව්වේ කවුරු ගැනද? හරි. ඔබම බලන්නකෝ. අපි කවුරුත් ආදරයට කියන්නේ ක්‍රිස්ටෝ අයියා කියලා. ක්‍රිස්ටෝපර් පෝල් අයිබෝන්. ආයුබෝවන්. ඉතින් කොහොමද? අත් වශයෙන්ම එදා වගේම අදත් ඒ වගේම ලස්සන ජීවත් වෙනවා. අපි කරන්නත් ඕනේ ඒක නේද? එච්චරයි කරන්නත් ඕනේ. ලස්සන කියලා කියන්නේ අපි හිතින් හදා ගන්න දෙයක්ද? ලස්සන කියන්නේ ඒක හිතේ ඇතුලෙන් එන දෙයක්. ඒක ලස්සන වෙන්න අපි තැම්පත් වෙලා අපි සාධාරණකමට අවංකව ජීවත් වෙන්න ඕනේ. ගොඩක් කරාට ගොඩක් අයගේ මේ මතු පිට ලස්සන ගැන තමයි හිතන්නේ. හිත ලස්සන කරගන්න හිතන්නේ නැහැ. අතුල ලස්සන කරන්න කවුරුත් හිතන්න කැමති නැහැ. ඒගොල්ලෝ පිටෝපේ විතරයි කල්පනා කරන්නේ. හැබැයි ඔබට පුළුවන් වුණා ඔබ ජීවත් වෙලා ඉන්න කාලේදී ඔබේ නිර්මාණත් එක්ක මේ බොහෝ දෙනෙක්ගේ ජීවිත ලස්සන කරලා දෙන්න. ඇත්ත වශයෙන්ම. නේද? ඒක අතරම ලොකු පිනක්. ඔව්. සහ ඔබ කියන විදිහට දෙවියන්ගේ ආශිර්වාදයත් එක්ක ඔබට ලැබිච්ච දෙයක්. ඔව්. අයියේ ගම මොරටුවේ. මොරටුව කියලා කියන්නේ අපේ රටේ ගීත සම්ප්‍රදායත් එක්ක බලද්දී එසේ මෙසේ පැත්තක් නෙවෙයි. ඔව්. අම්බදේව මාස්ටර්ට මොරටුවේ. මේ 70 දශකයේ මම දන්නේ වැඩිපුරම ගායන ශිල්පීන් බිහුනේ මොරටුවේ. මොරටුවේ. මම ඊට කලින් ආපු ගායකයෙක්. ඒ කියන්නේ මං මේ ගුවන්විදුලියට අඩිය තිබ්බේ 1958. ඔව්. එදා ඉඳලා අද වෙනකම්ම මම ගුවන්විදුලියේ ගීත ගායනා කරනවා. ඔව්. ඒ ඉතිහාසය අපිට ගොඩාක් දේවල් තියෙවි කතා කරන්න. මොකද දැන් අතම් අයර ගුවන්විදුලිය පිළිබඳව මතක 70 80න් පස්සේ. හැබැයි ඔබට 50 ගණන් වල 60 ගණන් වල අත්දැකීම් තියෙනවා කියන්නේ. ඔව්. ඒ හින්දා ගොඩක් වටිනවා ඔබ අද අපිට 70 ලංකාරයට. හරි. ඔබේ ළමා කාලය ගැන මතක් කළොත්. ළමා කාලේ ඉතාම සතුටින් මං ගෙව්වා. ඒ කියන්නේ මම ඉස්කෝලේ ගියේ සෙන්ට් සෙබස්ටියන්ස් කොලෙජ් මොරටුව. ඉස්කෝලේ ගිහිල්ලා මම අන්තිම ඕ ලෙවල් එක වෙනකන් මං ඉස්කෝලේ ඉගෙන ගත්තා. ඉන් පස්සේ මම රස්සාවක් කරන්න මාව දැම්ම මගේ තාත්තා ටකර්ස් ඔටෝඩ්‍රෝම් එකට. එතෙන්දි මම ඉගෙන ගත්ත මොටෝ මෙකැනිසම් ගැන. ඒක ඉගෙනගෙන ඒ විභාග සමත් වෙලා ඔක්කොම ඉවරනාට පස්සේ මට රස්සාවක් හම්බුණා ඩයස් ගරාජ් මීගුම. මම මීගුමට රස්සාවට ගිහිල්ලා ඉන්නකොට මම ඒ කාලේ හරි ජනප්‍රිය. මම එතකොට සින්දු කියනවා. මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා සින්දු කියන පටන් ගත්තේ. ඒ හින්දා ඔක්කොම මට ඒ පැත්තේ කට්ටිය ඔක්කොම මට
හරියට ප්‍රශංසා කළා මට ආශිර්වාද කෙරුවා. එතෙන්දී මම ප්‍රශංසාව වැඩිකමට මම බොහෝ දෙනාගේ ඉල්ලීම පිට මම ව්‍යාපාරයක් පටන් ගත්තා. නිගම්බෝ ඔටෝමොබයිල් වර්ක්ස් කියලා. එතෙන්දී මම රස්සාව කෙරුවා. මට හුඟක් මම ඉඩමකුත් අරන් ගේකුත් හැදුවා ඔක්කොම මම ඒ කාලෙදී. ඊට පස්සේ මට ප්‍රේමදාස මහත්තයා මට රස්සාවක් දුන්නා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ප්‍රවාහන කළමනාකරු වශයෙන්. එදා ඉඳලා මම 1959 වෙනකන් නෑ 1979 වෙනකන් මම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ප්‍රවාහන කළමනාකරු වශයෙන් මම සේවය කෙරුවා. හරි. මේ ගමුවේ හිටියා. ඔව්. රජ රැකියාවක් ලැබුණා. මඩකලපුවට ගියේ කොයි කාලෙද? මඩකලපුවට ගියේ මම 1958. ඔව්. ඒ කාලේ මුතුබෙල්ලෝ හොයාගත්තා මඩකලපුවේ දිගටම ගොඩ ගන්න පටන් ගත්තා මුතුබෙල්ල. මුතුබෙල්ලෝ ගෙනල්ලා කොළඹට වික්කා සිලිමට දෙන්නේ 2යි කියලා. ගෝණි ගාන ගෙනල්ලා වික්කා. ඒක ඔබ තනියෙන් කරපු දෙයක්ද යාළුවොත් එක්ක එකතුලා කරපු දෙයක්ද? නෑ මං විතර නෙමෙයි ඔක්කොම වෙලඳු ගෙනල්ලා කොළඹට ගෙනල්ලා වික්කා. ඉතින් මම හිතුවා මේක මරු අදහසක් සින්දුවක් හදානවා කියලා මම ඇවිල්ලා මගේ යාළුවෝ දෙන්නෙක් හිටියා. වර්නන් පෙරේරා මොරටුවේ වර්නන් පෙරේරා. ඔව්. එයයි මගේ බැසිල් එම් සිල්වා කියලා. අපි දෙන්න සල්ගාදු හෝටලෙට ඇවිල්ලා ඒ කාලේ මොනවද? 7යි හොඳ එලකිරි දාපු තේ එකක්. නෙයි මස්කට් එක 710යි. මං ගෙනල්ලා ඕඩර් කෙරුවා. ඔල්ලා කන ගමන් මං කිව්වා මරු අදහසක් තියෙනවා සින්දුවක් හදන්න අපි දැන් හදමුද මේ සින්දුව කියලා. පස්සේ මගෙන් ඇහුවා මොකද්ද මාතෘකාව කියලා. පස්සේ මං කිව්වා මෙහෙම බෙල්ලෝ මුතු බෙල්ලෝ. රයිට් බැසිල් එම් සිල්වා ලිව්වා. බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝණේ ගානේ ගත්තා නංගි පොඩි මල්ලි එන්න අඩු ගානේ දෙන්න එනවා කියලා. ඒ වෙලාවෙම වර්ඩන් හිටියා ගීටර් එකක් දාගෙන එයා හැදුවා තනුව මේකට. ඒක ඊට පහුවෙන්ද සුමානේ මම ගුවන්විදුලි සංස්ථාවේ මගේ වෙළඳ සේවයේ සරලගී වැඩසටහනට තැටිගත කෙරුවා. ඒක හරි ජනප්‍රිය වුණා. ඇත්ත වශයෙන්ම ක්‍රිස්ටෝපෝල් කියන නම ආවේ ඒ සින්දුවෙන් තමයි මිනිස්සුන් අඳුරගත්තේ ක්‍රිස්ටෝපෝල් කියන්නේ කවුද කියලා. හරි. එහෙනම් ඉතින් ඒ ගීතය අහලා අපි මේ ගීත ගායනය ආරම්භ කරමු අද 70 ලංකාරයේ. බලමු. හොඳයි. ඉතාමත් ජනප්‍රිය ගීතය. ඔබ කිව්වා වගේ ඔබ බොහෝ දෙනෙක් හඳුනාගත්තේ ඔබට ආදරය කරන පටන් ගත්තේ මේ ගීතයෙන්. හොඳයි. අපි 70 ලංකාරයේ දහමු. ඒ ගීතය දැන්. බෙල්ලෝ මුතු බෙල්ලෝ මෙන්න මං ගෙනවා එන්න ගන්න මේවා බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝණි ගානේ ගත්තා පොඩි මල්ලි අඩු ගානේ දෙන්න එනවා බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝණි ගානේ ගත්තා නංගි පොඩි මල්ලි අඩු ගානේ දෙන්න එනවා බෙල්ලෝ මුතු බෙල්ලෝ දෙන්නේ දෙකයි උණු කැවුම් වගේ විකිනේ පරමාද වුණොත් ඉවරයි වෙන ගන්න කෙනෙක් නැති වෙයි සිලිමට දෙන්නේ දෙකයි උණු කැවුම් වගේ විකිනේ පරමාද වුණොත් ඉවරයි වෙන ගන්න කෙනෙක් නැති වෙයි ගන්න මේවා නමංගෙනවා
ගන්න මේවා මෙන්න මංගෙනවා බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගානේ ගත්තා නංගි පොඩි මල්ලි අඩු ගානේ දෙන්න එනවා බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගානේ ගත්තා නංගි පොඩි මල්ලි අඩු ගානේ දෙන්න එනවා බෙල්ලෝ මුතු බෙල්ලෝ වාසනාවත්තේ මුතු බෙල්ලෝ කඩු පොත්තේ දැවැත්ත දෙන්න දුගේ හරි ජයට ගන්න දිගේ අද වාසනාවත්තේ මුතු බෙල්ලෝ කඩු පොත්තේ දැවැත්ත දෙන්න දුගේ හරි ජයට ගන්න දිගේ තෝරගන්න මේවා මෙන්න මංගෙනවා තෝරගන්න මේවා මෙන්න මංගෙනවා මුතු බෙල්ලෝ අපි ගෝනි ගානේ ගත්තා නංගි පොඩි මල්ලි අඩු ගානේ දෙන්න එනවා බෙල්ලෝ මුතු බෙල්ලෝ මුතු බෙල්ලෝ කඩු පොත්තේ දැවැත්ත දෙන්න දුගේ හරි ජයට ගන්න දිගේ අද වාසනාව ඇත්තේ මුතු බෙල්ලෝ කඩු පොත්තේ දැවැත්ත දෙන්න දුගේ හරි ජයට ගන්න දිගේ හොඳ මාලයක් හදන්න මේ මුතුවරන් බලන්න හොඳ මාලයක් හදන්න මේ මුතුවරන් බලන්න මුතු බෙල්ලෝ අපි ගෝනි ගානේ ගත්තා නංගි පොඩි මල්ලි අඩු ගානේ දෙන්න එනවා බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගානේ ගත්තා නංගි පොඩි මල්ලි අඩු ගානේ දෙන්න එනවා බෙල්ලෝ මුතු බෙල්ලෝ මොන හරි දෙයක් අලෙවි කරන්න මුලින්ම නිර්මාණය කරපු ගීතයද ඔය අපේ රටේ බෙල්ලෝ මුතු බෙල්ලෝ දැන් සම්පූර්ණම ගීතේ පුරාම තියෙන්නේ මේ ගන්න මේවා මෙන්න මෙහෙමයි මේවා ගත්තොත් මෙන්න මෙහෙමයි දුවගේ විවාහය කරගන්න පුළුවන් සම්පූර්ණ මේ කතාවනේ ඒ කියන්නේ අලෙවි උපක්‍රමයක් නෙවෙයි නේද අලෙවි කරන්න නියම ගීතය අර මේ රුක්මනී දේව මහත්මිය ගායනා කළා තේ පැන් දින දින වැඩි වැඩියේ ඔව් දැන් ඒක ටිකක් ඒ වගේ ගීතයක් ඔව් හැබැයි මේක වෙනස්ම කතාවක්. මේක සම්පූර්ණ වෙනස් කතාවක්. ඔය ගීතේ ලැබුණු ප්‍රතිචාර කොහොමද? ඇත්ත වශයෙන්ම මම ක්‍රිස්ටෝපෝල් කියන නම ආවේ ওই ගීත පටිගත කරලා ගුවන්විදුලි සංස්ථාවේ වාදනය කරන්න පටන් ගත්තට පස්සේ මේ මුතු බෙල්ල කවුද කියලා බලන්න නැති හැමෝම නේද? අර කලින් පාසල ගැන කිව්වනේ. ප්‍රැන්සිස් පෙරේරා කියලා ගුරුවරයෙක් හිටියා මතකයි නේද? ඔව් මගේ පන්තියේ ගුරුවරයා ඔහු තමයි මාව අනගහගෙන ගියේ සුනිල් ශාන්ත ශූරින්ගේ සංගීත පන්ති වලට සංගීතය හදාරන්න. මම සුනිල් ශාන්ත ශූරින්ගෙන් අවුරුදු 2ක් විතර සංගීතය හැදෑරුවා. ඉන් පස්සේ තමයි මම ගුවන්විදුලි සංස්ථාවට සරල ගායකයෙක් වශයෙන් ඉදිරිපත් කරන්න මේ නියුමක් දැම්මේ. හරි පොඩ්ඩක් අපි නවත්තමු. සුනිල් ශාන්ත මහත්මයා ගැන එක එක කතා කියනවා. ඔව්. ඔබ හිතන්නේ ඔහු මොන වගේ කෙනෙක්ද? අත්ත වශයෙන්ම අවංක කෙලින් වැඩ කරන ගායකයෙක් මිනිස්සෙක්. ඒක තමයි එයාගේ මේ කියන්නේ කලා ජීවිතේ සම්පූර්ණයෙන්ම කිසි කෙනෙකුට ඔළුව හිස නමන්න නැති මිනිහෙක් හින්දා තමයි එයාට ඒ වගේ තත්ත්වයක් ඇති වුනේ. අර අතම කියනවා ටිකක් හිතුවක්කාර චරිතයක් කියලා. හිතුවක්කාරයි ඒ කෙලින් වැඩ කරනවා හින්දා. කාටවත් හිස නමන්න කැමති නැති
පුද්ගලෙක් තමයි සුනිල් ශාන්ත සූරේන්. ඒක තමයි ඒ ඉරණම ඌට ලැබුණේ. අන්තිම හැම තැනින්ම එයාව කැපිල්ලාව. හා හා. ගුවන් විදුලියේ කීප වතාවක්ම කැපිල්ලා ඇවිල්ලා තමයි මේ ඔහු ඒ තත්ත්වයටපත් උනේ. ඒ කියන්නේ එහෙම වුණේ කෙලින් වැඩ කරන්න ගිහිල්ලාද? ඔව් කෙලින් වැඩ කරන්න ගිහිල්ලා. එතකොට නොකියා කියන්නේ ගුවන් විදුලියේ කෙලින් වැඩ කරන්න බැරි වුණා කියලාද ඒ කාලේ? නොකියා කියන්නේ ගුවන් විදුලියේ ඒ කාලේ කෙලින් වැඩ කරන්න බැරි වුණා කියලාද? ඇත්ත වශයෙන්ම. ඔහුට ගුවන් විදුලියේ කෙලින් වැඩ කරන්න බැරි හින්දා තමයි ඔහුට ඒ තත්ත්වය ගුවන් විදුලියෙන් අහිමි වුණේ. අහිමි වෙන්න ඔහුට ලැබුණේ. ඒක. එතුමන්ගෙන් කොච්චර කාලයක් සංගීත ඉගෙන ගත්තාද ඔබ? මමද? ඔව්. මම ඔහුගෙන් ඉගෙන ගත්තා අවුරුදු 2ක් විතර. 2ක් විතර. එතකොට ඒ මඟ පෙන්වීමද ඔබේ මුල්ම මඟ පෙන්වීම? ඇත්ත වශයෙන්ම ඔහුත් මට රුකුලක් වුණා මගේ සංගීත දිවියට. මගේ සංගීත පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම අපේ ඉහළ පන්ති වල හිටියා පැට්‍රික් දිරිපිටියේ. එතකොට ඒ වගේම CD ෆොන්සේකා මහතා ඔය ගායකයෝ ඔක්කොම හිටියා අපේ පන්තියේ. අපේ ඉස්කෝලේ සුදු සෙබස්තියන් විද්‍යාලේ මට ඉහළ පන්ති වල. ඉතින් අපි හැමදාම හන්දාවට අපි එක්කහුව වෙලා ගීත ගායනා කරනවා. ඒකෙන් තමයි මගේ සංගීත දියුණු වුණේ මේ ඒක හින්දා තමයි. අපුංචි ප්‍රශ්නයක්. දැන් ඉහළ පන්ති වල හිටපු ඒ අය පහළ පන්ති ඉන්න ඔබ හමු වෙන්නේ කොහොමද? ඉතින් මමත් අර සංගීතය හදන්න මේ ආසාවක් හින්දා මමත් ඌගේ සමාජයට මාවත් ගන්නවා. ගන්න. ඒ කියන්නේ පාසලේ ඔබ ගැන අවබෝධයක් තිබුණා අනිත් අයට මෙයාට ගීත ගායනා කරන්න පුළුවන් කියලා. ඔව්. ඒ හින්දා තමයි මාවත් ගන්න ආයෙන්නේ අපිත් එක්ක වෙලා ගීතයක් ගායනා කරන්න අර කරන්නේ. ඉල්ල කතා කරනවා අපිට. පාසල් යන කාලේ කායි ගීතද ගායනා කළේ? පාසල් යන කාලේ කායි ගීතද ගායනා කළේ වැඩිපුරම? මොහිදින් බෙග්ගේ එතකොට මේ කවුද සීටි ෆර්නැන්ඩෝ, වින්සෙන්ට් ඩි පෝල්, මේ හරුන් ලන්ත්‍රා මේ ඒ වගේ ගායකයන්ගේ ගීත තමයි අපි ඔක්කොම ඉස්සර ගායනා කරුවේ. මොහිදින් බෙග් මහත්තයාගේ ගීතේ කොටසක් මට අහන්න පුළුවන්ද? අතරම ආසාවක් ඇති වුණා. පස්සේ මතක නැද්ද? වැඩිපුරම ප්‍රිය කරේ බෙග් මහත්තයාටද නැත්නම් නෑ වින්සෙන්ට් ඩි පෝල්ගේ එතකොට මේ සීටි ෆර්නැන්ඩෝගේ ඒ ආර ඔබට තියෙනව නේද ඔබේ ගීතවල? ඔව්. හැබැයි ඔබේ ගීතවල සුනිල් ශාන්ත මහත්මයාගේ ලකුණ ටිකක් වගේ අමාරුයි. නෑ. මං ගායනා කරන්න පුළුවන් ඒ විදිහට. නමුත් මම ගායකයෙක් වුණාට පස්සේ මං ඔහු අනුගමනය කරන්න පටන් ගත්තේ නෑ. මොකද මට ඕන කළා දුන්නේ මගේම හනින් ගායකයෙක් වෙන්න මිසක් කරලා මේ ගායකයෙක් වෙන්න නෙමෙයි. කියන්නේ ඔබ පිළිගත්තා සුනිල් ශාන්ත මහත්මයාගේ ආරට වැඩි ඔබට අර සිඩි ෆොන්සේකා මහත්මයා අන්න ඒ ආර තමයි වින්සන්ට් පෝල් මහත්මයාගේ ආර තමයි ඔබට ගැලපෙන්නේ කියලා. ඔව්. ඒ හින්දා මට ඕන කරලා දුන්නේ මගේම හඬින් ගායකයෙක් වෙන්න මිසක් මේ අනුන්ගේ නෙවෙයි. මේ සුනිල් ශාන්ත මහත්මයා මොකද කිව්වේ ඒකට? මෙයා මොනවද මට කිව්වේ නෑ. මාත් එක්කදී හරි ඒ කාලේ ඉඳලම හරි ආදරෙන් කරුණාවෙන් භක්තියෙන් හිටපු ගුරුවරයෙක් තමයි මට. ඔබේ නිර්මාණ අහලා තිනේ එතුමන්? ඔව්. මොනවද කියන්නේ? ඇත්ත වශයෙන්ම හරිම සතුටු වුණා මං ගැන. ඒ වගේම මගේ සරල ගී වැඩසටහන වලට ගුවන් විදුලියේ මට ගීත ඔහු ප්‍රබන්ධය කළා මට දුන්නා ගායනා කරන්න මගේ සරල ගී වැඩසටහන වලට. මම හිතන්නේ මේ මං ඇරෙන්න අයිවඩෙනස් ඇරෙන්න අපේ දෙන්නගෙන් හැර කිසිම හරි ගායකාවකට එයා ගීත ප්‍රබන්ධය කරලා දීලා ඇති කියලා. අත්තමත් අහලා නැහැ කතාව. ඔව්. ඔබට ඒ නිර්මාණ කළ දුන්න ගීත මතකද? ඔව්. මට හදලා දුන්නා දිදුලන රන්තරු දහසක් ගෙනවුත් සිරසෙහි පැලඳිල්ලසේ. වචන මතකද? වචන මතකද? පුළ මතකයි. අපිට පුළුවන්ද පොඩ්ඩක් තාලෙට අහන්න පුළුවන්ද? අනිත් එක තාලෙට අහන්න පුළුවන්ද පොඩ්ඩක්? පුළුවන්. පොඩ්ඩක් පොඩි කොටසක්. දිදුලන රන්තරු දහසක් ගෙනවුත් සිරසෙහි පැලඳිල්සේ ලක්මවකිත් රැස විහිදී පැතිරි මුළු ලොව කලු කෙරේ
මුළු ලොව කලු කෙරේ සිරසෙහි පැලැඳි ලෙසේ ලක්මවකිත් රැස විහිදී පැතිරි මුළු ලොව කලු කෙරේ. ඒකේ ගේ පද සංකල්පනාව කාගේද? පද සංකල්පනාව ඇවිල්ලා බණ්ඩාරකේ විජේතුංගගේ. තනු නිර්මාණය සුනිල් චන්ද්‍ර. තරු සංගීත නිර්මාණය ඔක්කොම සුනිල් චන්ද්‍රගේ. ඔය ගීතේ ගායනා කරලා පස්සේ මොනවද කිව්වේ? ඔය ගීතේ ගායනා කරලා පස්සේ මොනවද කිව්වේ? හොඳට ගායනා කළා තියෙනවා කියලා මට ප්‍රශංසා කෙරුවා අපේ ගුරුතුමා. ඊට පස්සේ කාගේවත් මේ ඔය කලාව හදාරන්න හිතුන්නේ නැද්ද? කවුද? සංගීතය ඉගෙන ගන්න. නෑ ඒකට මම ගායකයෙක් වුණාට පස්සේ ඉතින් මට උමනාවක් තිබුණේ නෑ වෙන කාගෙවත් ගිහිල්ලා සංගීතය හදාරන මම මේක දිගටම ගෙනිච්චා මිසක් මේ එතනින් එහාට මං එළවලා ගියේ නෑ අනිත් ඒගොල්ලෝගේ පස්සේ යන්න. හොඳයි. දැන් මට වැඩක් නෑ නේ මං ගායකයෙක් වුණාට පස්සේ. ඒ කියන්නේ එතනින් එහාට ඔබට යන්න එහෙම ඉලක්කයක් ගැන හිතුන්නේ නෑ. කාටවත් යන්න උමනාවක් තිබුණේ නෑ. කාගේවත් පස්සේ මගේ පස්සෙම මං ගිහිල්ලා මේ තත්ත්වයට ආවා. මගේ උමනාවෙන් මං ගොඩ ගියා. හරි. අපි ගීතයක් අහමු මේ රෝස මලක් කියන ගීතය. කොහමද ඔය ගීතය නිර්මාණය වෙන්නේ? ඇත්තට මේකත් නිර්මාණය කර දුන්නේ මට බැසිල් එම් සිල්වා. ඔබේ හොඳම මිතුරා. ඇත්ත වශයෙන්ම. ඒ කාලේ හුඟක් දෙනෙක් අහන්නේ ඉංග්‍රීසි සින්දු, බටහිර ගීත. ඒ කාලේ සිංහල ගීත වලට වැඩිය ජනප්‍රිය වෙලා තිබුණේ මේ බටහිර ගීත. ඒ හින්දා මේ මටත් හිතුණා මගේ කාලේ ඉදිරියට යන්න ගායන ලෝකේ ඉස්සරහට යන්න මම මේ බටහිර ගීත 3-4 ජනප්‍රිය ගීත අරන් කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි අන්තිමට බටහිර ගීත ලංකාවට ඉස්සෙල්ලාම ගුවන්විදුලි තැටිගත කරුවේ ඒවට වෙන වචන දාලා. මම තමයි ප්‍රථම වතාවට බටහිර ගීත ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගායනා කරපු එකම ගායකයා. පොඩි වෙලාවකට මට සමු දෙන්න මේ ඔය බටහිර ගීත ආර ඔබට එකතු වීම ගැන ඔහොම කෙටියෙන් කතා කරලා ඉවර කරන්න දෙන්න බෑ. ඒක ගොඩක් අපිට කතා කරන්න ලොකු පරිච්ඡේදයක්. ඔබ කියන්නේ මේ රෝසමලක් කියන ගීතයත් ඒ බටහිර ආරකින් නිර්මාණය වුණු ගීතයක්. මොකක්ද මේ මුල් ගීතය? Roses remind me of Rio. ඊට කලින් මුතු බෙල්ලෝ එකෙන් පස්සේ තව ජනප්‍රිය ගීතයක් තිබුණා. එල්විස් ප්‍රෙස්ලි ගායන පෙම් ලෝකේ පුරා කියන ගීතේ නේ ඔය කියන්නේ. වුඩ්නාට් යන ගීතය. ඒකත් මම බැසිල්ට ඇවිල්ලා කිව්වා බැසිල් මේ වගේ සින්දුවක් තියෙනවා ඉතාමත්ම ජනප්‍රිය මේ එල්විස් ප්‍රෙස්ලිගේ මට ඕකට වචන ටිකක් දාලා දෙන්නේ කියලා. අන්තිමට දාලා දුන්නා පෙම් ලෝකේ පුරා ඔබ සෙව්ව සුදා. මම ඒක ගායනා කරුවට පස්සේ බෙල්ලෝ මුතු බෙල්ලොට වැඩි ජනප්‍රිය වුණා ඒ ගීතය. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා හිතේ හැබැයි. දැන් අද ඔබ තෝරගත්තේ නෑ ඒ ගීතය. නෑ දැන් මම කිව්වා කතාව. ඒකට කිව්වා නෑ අපි අතරමඟදී පොඩි කොටසක් කියමු කියලා. අපි අවස්ථාව පසුව ගමු. දැන් රෝසමලක් අහමු එහෙනම්. රයිට්. හොඳයි. අපි ඒ ගීතය අහමු. දැන් 70 ලංකාරයේදී. දුකුවාම සීවෙන්නේ ඔබව සුදා කොයිදෝ කියා ඔබ ඉන්නේ නෑනේ මා දන්නේ දැන් රෝස මලක් දුටුවාම සීවෙන්නේ ඔබව සුදා කොයිදෝ කියා ඔබ ඉන්නේ නෑනේ මා දන්නේ දැන්
මොනවද ඔබටත් මාව මට සිහි වෙනවා වාගේ යලි හමුනුන ඔය සුදු මුණ දැක ගන්නට ඇති ආසාව කවදා ඉටු වේවිද සීනක සැඟී එනවාද ගයන්න පෙන්ගීතේ රෝස මාලක් දුටුවාම සිහි වෙන්නේ ඔබව සුදා කොයිදෝ කියා ඔබ ඉන්නේ නෑනේ මෙමා දන්නේ දැන් මතකයි වැලිපත් දිව්වා අපි දෙන්නා ගුගානේ ඔබ හැමතිස්සේ මා පසු පස්සේ ලූ බැඳ වෙල්ෙලිවල දිව්වා කිරි බැබලෙන සඳ පානේ තවමත් මෙව්වා මාගේ මතකින් නැහැවෙන් විලා රෝස මාලක් දුටුවාම සිහි වෙන්නේ ඔබව සුදා ඔබ ඉන්නේ නෑනේ මෙමා දන්නේ දැන් රෝස මලක් දුටුවාම සිහි වෙන්නේ ඔබව සුදා කොහෙදෝ පියා ඔබ ඉන්නේ නෑනේ මෙමා දන්නේ දැන් අද 70 ලංකාරයේ මේ ලංකාරයේ අපි නැවත ආවර්ජනය කරමින් ඉන්නේ හැමෝම දන්න ක්‍රිස්ටෝ අයියත් එක්ක නැත්නම් ක්‍රිස්ටෝෆර් පෝල් කියන මුළු රටම ආදරය කරන ලෝකයේ විවිධ රටවල ඉන්න අපේ රටේ ගීත කලාවට ආදරය කරන අය ආදරය කරන ගායන ශිල්පියට අපි බොහෝම ආදරෙන් ආරාධනා කළා මේ ආදරණීය මතක ඇත්තටම ආදරෙන් අපිට ආවර්ජනය කරවන්න කියලා. ඒ හින්දා ඔහුත් එක්ක ඔහුගේ ගමන කතා බහ කරමින් අපි මේ 70 ලංකාරයේ මේ ගමන යමින් ඉන්නේ. හරි. දැන් ගොඩක් දේවල් අයියා කිව්වා. ඒ අතරේ මම කැමති මෙහෙම දෙයක් අහන්න. ඇයි ඇත්තටම ගායකයෙක් වෙන්න හිතුවේ? තව කරන්න ගොඩාක් දේවල් තියෙනවානේ. ඇත්ත වශයෙන්ම මම මෝටර් කාර්මික ඉංජිනේරු කෙනෙක් වශයෙන් මම ඉගෙන ගත්තේ. නමුත් ඒ දෙකම මම එකට දාගත්තේ. සංගීත ලෝකයටත් ඇතුල් වෙච්ච එකපාරයි මේකටත් ගියේ එකපාරයි. ඒ දෙකෙන්ම මම හරියට මම හම්බු කරලා මම විනෝද වෙනවත් එක්කව මගේ රස්සාවත් මම දෙක එකට කෙරුවා. හරි. එහෙනම් දැන් ගායන ශිල්පියෙකු තුනා කියමුකෝ. ඇයි ගුවන් විදුලියට යන්න හිතුවේ? ගුවන් විදුලියට යන්න නැතුව ගායකයෙක් වෙන්න බෑනේ ඒ කාලේ ඉඳලා. අද තමයි ගායකයෝ සින්දු තැටිගත කෙරුවා පටිගත කරලා CD එකක් ගහපු ගමන් ਉਹ ගායකයෙක්. අද අපේ කාලේ ඒව තිබුණේ නැහැ. අපි ගුවන් විදුලි සංස්ථාවට ගියේ 1959. අපි ඉස්සෙල්ලාම ඇප්ලිකේෂන් එකක් දාලා අපි ඉල්ලුම් පත්‍රයක් දාලා ඒක ආවට පස්සේ අපි පරීක්ෂණයකට යන්න ඕන. ඒ පරීක්ෂණයට ගිහිල්ලා අපි ඒකෙන් තමයි ශ්‍රේණිගත කරන්නේ. ඒ ශ්‍රේණිගත කරලා තමයි අපිට ඒ ශ්‍රේණියේ ගායක වීමට මට ආරාධනාවක් ලැබුණේ. එදා ඉඳලා අද වෙනකන් මම ගුවන් විදුලියේ වෙළඳ සේවයේ ඒ ශ්‍රේණියේ ගායකයෙක් ඒ වගේම ස්වදේශීය අංශයේ B ශ්‍රේණියේ ගායකයෙක්. අද අපි ඒ කාලේ ඉඳලම ගුවන් විදුලියේ ඒ විදිහට පරීක්ෂණ වලට ගිහිල්ලා සමත් වෙලා ඒ කාලේ ඉඳලා ගායකයෙක් වුණා හින්දා තමයි දැනුම ලබාගත්ත හින්දා තමයි අද ගායකයෝ අද වෙනකන් අපි රැඳී ඉන්නේ. නමුත් අද එන ගායක ගායිකාවෝ එනවා යනවා. අපි අවුරුදු 60ක් මං දැන් මේ ශ්‍රේණිය ගත කරලා තියෙනවා. මේ ශ්‍රේෂ්ඨයේ ඉන්න අවුරුදු 60ක්. මම හිතන්නේ අද ඉන්න ගායකයාට එච්චර කල් ඉන්න පුළුවන් කියලා. ඒක තමයි අපේ ලැබීම.
ඒ කියන්නේ අය ඒ කාලේ ගායකයෙක් නිර්මාණය කරන්න ගුවන්විදුලියෙන් විතරද? මොකද ගීතද? නෑ මං කියන්නේ ගායකයා කියන කෙනාව නිර්මාණය කරන්නේ. ඒ ගායකයෙක් කියලා හඳුන්වා දුන්නේ ගුවන්විදුලියේ. ඒ කියන්නේ සමාජයේ පිළිගන්නා වූ කෙනෙක් බවට පත් වෙන්නේ ගුවන්විදුලියත් එක්ක. ඒ කාලේ ගුවන්විදුලිය විතරයි තිබුණේ. අද වගේ මේ වගේ මේ කලාමාධ්‍යයන් ගොඩක් තිබ්බේ නෑ. මාධ්‍ය මොනවත් තිබුණේ නෑ. අද තියෙනවා මේ ප්‍රයිවට් වෙළඳ ගුවන්විදුලි සේව 30 ගානක්ද 40 ගානක්ද තියෙනවා. 54ක් තියෙනවා. 54ක් තියෙනවා. නමුත් ඒ කාලේ තිබුණේ ගුවන්විදුලි විතරයි. ඉතින් ඕන කෙනෙක්ගේ තිබුණේ අර ගුවන්විදුලියේ හොඳට කන් දීලා අහන්න විතරයි. ඒ හින්දා තමයි අපේ අද ඒ කියපු සින්දුත් අවුරුදු 60කට ඉස්සෙල්ලා කියපු සින්දුත් අද වෙනකම් මිනිස්සුන්ගේ හිතවල රැඳී පවතින්නේ ඒ නිසයි. අද අහන්න බලන්න මේ අලුතින් එන ගායක ගායිකාවන්ගේ සින්දු එහෙම කවුරුත් මතක තියෙනවද කියලා. කෙනෙක්වත් මතක නැහැ. ඒ ගායකට මතකුත් නැහැ යා කියන සින්දු. අද තියෙන වෙලා තියෙන තත්ත්වය ඒකයි. ඔබත් මතක් කළා අපිත් දන්න කතාවක් තමයි අර ගුවන්විදුලියේ දැඩි නීති තිබ්බන ගීත තෝරා ගැනීමදී. ගීත ටිකේ අපිට ඒ කතාව කියන්නයි මතක් කරන්න ආයෙත් වචන ටික මුලින් යවන්න ඕනේ. වචන ටික මුලින් ගුවන්විදුලි අපේ සරල ගී වැඩසටහනට ඉස්සෙල්ලා අරින්න ඕනේ. ඒව පරීක්ෂණයෙන් සබත් වුණාට පස්සේ තමයි ගීත අපිට ආපහු පිටපත් එවන්නේ. ඒකෙන් අපි කියමුකෝ හදිස්සියේ ගීත දෙකක් විතර ප්‍රතික්ෂේප වුණා කියලා. ප්‍රතික්ෂේප වුණා කියලා. ඒකට තවත් ගීත දෙකක් අපි අරින්න ඕනේ. අපි හතරක් විතර අරිනවා. මොකද හදිස්සියේ ගීත දෙකක් විතර ඇරලා ඒකත් ප්‍රතික්ෂේප වුණොත් කියලා බයට හතරක් විතර ඇරලා ඒකෙන් තමයි ඒක අනුමත ලබා ගන්න ගීත දෙකක්. ඒකට අපේ ගුවන්විදුලි වැඩසටහනට 6ක් ගීත 6ක් හරි ගස්සන්නේ. ඒ විදි කරලා තමයි අපි අපේ මේ වෙනද වැඩසටහන අපි දිනු කරලා මේ මිනිසුන්ට අහන්න ඒ වගේ ජනප්‍රිය වැඩසටහන අපි ඉදිරිපත් කරන්නේ. අද එහෙම නැහැනේ. අද ගුවන්විදුලි දැකපු නැති කට්ටියගේ ගායන කරනවා මේ වෙළඳ සේවයේ මේ මොකද මේ CD මොකද? CD පටද? නැත්නම් අන්තර්ජාලයේද? අන්තර්ජාලයට හැම එකටම ඒගොල්ලෝ ගීත ඉදිරිපත් කරලා ඒගොල්ලෝ පරිගණකයක් තියෙනවා නම් මොනවාද දෙයක් කියලා දැන් අපිට අන්තර්ජාලයට කරන්න පුළුවන්. තමන්ගේ කටහඬ වුණත් වෙනස් කරලා හදන්න පුළුවන්. ඒ තරම් මේ දිනු තාක්ෂණයක් තියෙන අද. ඔබට මතකද ඔබ ගුවන්විදුලි පරීක්ෂණයට ගිය මුලම දවස? මට මතක නැහැ මං ගියේ 1950 9නේ. හරි. එදා ගායපු ගීතය මොකද්ද? එදා ගිහිල්ලා ගායනා කරපු ගීතය පරීක්ෂණ මණ්ඩලයේ ඉදිරියේ. ඒ අපි ශාස්ත්‍රීය ගීත වගේ තමයි කිව්වේ මේ දැන් තියෙන වගේ මේ 6/8 අරම මොනවත් නෙමෙයි ඒවා ඒ පරීක්ෂණයට අඩංගු ගීත තමයි එදා ගායනා කරුවේ. ඒ පරීක්ෂණයේදී එහෙම අමතක වෙන සිද්ධීන් එහෙම මොකුත් වුනේ නැද්ද? නෑ ඉතින්. ඔබේ ගීත වලට මොකුත් ප්‍රතිචාරයක් ලැබුණේ නැද්ද? එහෙම නෑ. ඒ ශ්‍රේණිය ලැබුණා. සින්දු පටන් ගන්න කිව්වා භාගයක් ගන්න ඉස්සෙල්ලා තව එකක් කියන්න කිව්වා. ඒකත් භාගයක් විතර ගියාට පස්සේ තව එකක් කියන්න කිව්වා. රයිට් දැන් යන්න කිව්වා. එච්චරයි. ඊට පස්සේ දැන්නුවා බෝතලයක් කියලා. සම්මත උනායි කියලා ඒ ශ්‍රේණියේ ගායක වශයෙන් එච්චරයි. දැන් ඔබ කියවනේ දක්ෂ ගායන ශිල්පීන් ගුවන්විදුලියේ බිහි කළානේ. ඔව්. අද වෙනකොට ඒ දේවල් වෙනවද? ගුවන්විදුලියෙන් අද වෙනකොට ඒ දේවල් වෙනවද? අද එහෙම නෑ. අද මොකක්වත් නෑ. අද අපිට වැඩසටහනකුත් හම්බ වෙන්නේ කිසි කෙනෙකුට ගුවන්විදුලියේ මේ සරලගී වැඩසටහනක් හම්බ වෙන්නේ නෑ. ඔබලගේ ගීත ප්‍රචාරය වෙනවද තාම? අපේ ගීත ප්‍රචාර වෙනවා. නමුත් අපිට අලුතෙන් ගායනා කරන්න මේ තැටිගත කරන්න ගීත අපිට ලැබෙන්නේ නෑ ගුවන්විදුලියේ. ඔබලා ගීතයක් ක්ලාස්ටි කරගෙන අයියා මොකක් කර ගීතයක් ක්ලාස්ටි කරගෙන ගීතය අර විදිහටම යවලා මම මේ ගීතය තැටිගත කරන්න එනවා කියලා කිව්වොත් මොනවා වේද? මොකක්වත් වෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක් ඒවද ගුවන්විදුලියේ වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි අද වෙනකොට මොකක් හරි වචන ටිකක් කරන් කවුරු කෙනෙක් සංගීත නිර්මාණයක් කරලා ගීතයක් කරලා අන්තර්ජාලයට දාලා ප්‍රසිද්ධ වෙන්නේ. ගායකයෙක් විදිහට පෙනී ඉන්නේ. අද ගුවන්විදුලියේ නමට විතරයි තියෙන්නේ. හොඳයි. නමට විතරයි. හරි. මම බය නැතුව කියනවා.
මොකද ඒකේ ඉන්න කට්ටියත් ඔක්කොම නිකන් වැඩක් නැහැ කියන්නේ ඉතින්. ඒගොල්ලෝ වැඩ කරන මිනිස්සුම දන්නේ මොකද්ද වෙන්නේ කියලා මේකේ. ඇත්තට මොනතරම් මේ කියන්නේ ඉදිරියට ගෙනියන්න පුළුවන් තැනක්ද ලංකාවේ ඉස්සෙල්ලාම බිහි වෙච්ච තැනක්නේ. අද දැන් නිකන් අපරාධයක සවුත්වටම ගිහිල්ලා ඉදිරියටත් ඒක තමයි වෙන්නේ. ලංකාව විතරක් නෙවෙයි ලෝකේ මුලින්ම නිර්මාණ වුණු ගුවන්විදුලි නාලිකා කීපෙන් එකක්. මොනවා කියනවද? හරි. අපි දැන් ගීතයක් අහමු. මේ බටහිර ආරගත තවත් ගීතයක් ඔබ තෝරා ගන්නවා මේ ඇලදොල ගංගා කියන ගීතය. අපි ගීතය ගැන පොඩ්ඩක් කතා කළෙමුද? මොනවද මේ ගීතය ගැන මතක තියෙන්නේ? මේක මගේ යාළුවෙක් තමයි මට හදලා දුන්නේ. මේ කේන් කැමිලස් පෙරේරා මිගොමේ ගායකයෙක්. ඔහු මට මගේ සරල ගී වැඩසටහනකට ඔහු මේ ගීතය මට ලියලා දුන්නා. මම මේක ටීඑෆ් ලතීෆ් මාස්ටර්ට කියලා තමයි මේකේ මේ ඉන්ට්‍රොඩක්ෂන් එකයි ඉන්ටර්ලූඩ් දැම්මේ. ඔබ ඒකට කිව්වද මට මෙන්න මේ විදිහට ඕනේ කියලා කිව්වද? ඔව් මම ඕන කරලා කිව්වේ මට ඕන කරලා තිබුණා මේකේ මේ සිතාර් දෙකක් අතුල් කරන්න මේ ඒකට හරියන්න වාදනයක් ඉදිරිපත් කරන්න. ඔහු මට ඒක හදලා දුන්නා. ඒක මම කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ ඔහුගේ ඒ වාදනයේට මම ගුවන්විදුලි සංස්ථාවේ මම පටිගත කරන වෙලාවේ මම ඒ ඔයගොල්ලන්ට අහන්න පුළුවන් ඒ ගුවන්විදුලි තාම තියෙනවා ඒ තැටිය. ඒකේ මේ සිතාර් දෙකක් තියෙනවා. දෙකක් වාදනය වෙලා තියෙනවා. ඒ තරම් ලස්සනට වාදනය වෙලා තියෙනවා මේ ඒ ඉන්ටර්ලූඩ් එකට මේ ඒ සිතාර් වාදනයේ ඉදිරිපත් කරපු ඒ දෙන්න ලස්සනට ගහලා තියෙනවා. හරි. අපි මේ ගීතය අහමු. දැන් 70 ලංකාරයේදී. ඇලදොල ගංගා යාවි ගලා දිය රැලි නංවා මුහුද සොයා රන්වන් සමනලු රන් තටු සලලා යයි පිය බාලා මල් සොයලා ගංගා යවි ගලා ඉරැලි නංවා මුහුද සොයා රන්වන් සමනලු රන්තටු සලලා යයි පිය බාලා මල් සොයලා ලලලලාලා ලාලලලලාලා ලාලලලලාලා ලාලලලලා ලාලලලාලා ලාලලලලා හද පතුලේ රසවත් සිතුවිලි ඇති වන්නේ කාව සොයාගෙන හිනැහි යනවද මල වගේ ලස්සන රන් මැණිකා ලලලලාලා ලාලලලාලා 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 la 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 la
කීවාදෝ ඔව්වට ඔබේ හිත දුන්නාදෝ ඔබ මට කැමති වෙනවාදෝ ඔබේ ඔය දැත්තම දෙනවාදෝ ලා 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 ගංගා යාවි ගලා ඉරලි නංවා මුද සොයා රන්වන් සමනලු රන්තටු සලලා යයි පිය බාල මල් සොයලා ලලලලාලා ලාලලලාලා 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 La 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 අද 70 ලංකාරයේ අපේ මතක ආවර්ජනයට අපි ආරාධනා කළේ ක්‍රිස්ටෝ අයියට ක්‍රිස්ටෝෆර් පෝල්. ඔහුගේ අපි ආදරය කරන ගීත ගොඩක් තියෙනවා. ඒ ගීත අහන අතරේ ඔහුගේ ජීවන අත්දැකීම්, ඔහු මේ කලාවත් එක්ක ඒ ගත කළ කාලේ ඔහු කලාවට උපයා දුන්න දේවල් අද අපිට මේ කතා බහේදී ඔහුගේ හඬින්ම දැනගන්න පුළුවන් වේවි. ඉතින් ඒ වෙනුවෙන් ඔහුත් බොහොම සතුටින් අද 70 ලංකාරයට ඇවිල්ලා ඉන්නවා. අය අපේ විරාමය ගන්න කලින් ඇහුවේ ඇලදොල ගංගා කියන ගීතය. මේ ගීතය බටහිර තනුවක්. බටහිර තනුව. අපි කිව්වා. අද වැඩසටහන ආරම්භයේදීම ඔබ ඔය බටහිර තනුව ගැන කතා කරද්දී මම කිව්වා පොඩ්ඩක් ඉන්න. අපි ඕක තව ටිකකින් කතා කරමු කියලා නේද? හරි. අපි දැන් එතනින් කතාව පටන් ගමු. එක් එක් අය විවිධාකාර ගීත ගායනා කරන අතරේ ඇයි ඔබ මේ බටහිර ආරකට ඇලුම් කරන්න පටන් ගත්තේ? දැන් අපි සින්දු කියන පටන් ගත්ත කාලේ මමත් ඉතින් හෙව්වා ජනප්‍රිය වෙන්නේ කොහොමද කියලා. ඒ කාලේ ගායක ගායිකාවෝ ලංකාවේ හිටියේ වැඩියම ඒගොල්ලෝ ගීත එක්කහු කෙරුවේ මේ හින්දුස්තානි ඉන්දියාවේ සංගීතය අරන්. විශේෂයෙන්ම හුඟක් දෙනෙක් හැදුවේ චිත්‍රපටි ගීත. ඉන්දියාවේ චිත්‍රපටි වලින් අපේ සිංහල ගීත හුඟක්ම හැදුනේ 75ක් 90ක් විතර හැදුනේ අපේ සිංහල ගීත බටහිර ඉන්දියාවේ චිත්‍රපටි සංගීත අරන් තමයි. අපි ගියොත් පීඑල් සෝමපාල වගේ අය නේද? ඒ වගේ. එතකොට ලංකාවේ අනිත් ගායක ගායිකාවොත් චිත්‍රපටි ගීත ඇරෙන්න ඒ කාලේ ඉන්දියාවේ තිබුණ බටහිර මේ හින්දුස්තානි ගීත ජනප්‍රිය ගීත අරන් සිංහලට පරිවර්තනය කරලා හැදුවා. නම් මම බැලුවා දැන් ඒක කළා හරියන්නේ නැහැ. මම අමුතුම පාරක් හදාගෙන යන්න ඕනේ. ඒ හින්දා මම බැලුවා මට කරන්න තියෙන එකම දේ අපේ ඒ කාලේ මිනිස්සු ඔක්කොම අහන්නේ ඉංග්‍රීසි සින්දු. ඉතින් මම කල්පනා කරුවා බටහිර සංගීතය අරන් ඉදිරියට යන්න එක තමයි තියෙන හොඳම ක්‍රමය. පස්සේ මම ගත්තා ඒ එවකට
එල්විස් ප්‍රෙස්ලි ගායනා කරපු වුඩන් හාට් යන ගීතය සිංහලට පරිවර්තනය කරලා ඒ කාලේ සිංහලට පරිවර්තනය කරන්නේ හින්දි සින්දු වලින් උඩ කැල විතරයි. නමුත් මම බටහිර සංගීතයේ ඒ සම්පූර්ණම සින්දුව සිංහලට පරිවර්තනය කළා මම සම්පූර්ණයෙන්ම ඒ සින්දුව තැටිගත කෙරුවා මගේ සරල ගී වැඩසටහනකට ගුවන් විදුලි. ඒකද එහෙම කරපු පළවෙනි ගීතය? ඒක තමයි මං පළවෙනි ගීතය මගේ පමණක් නෙමෙයි මුළු ලංකාවේම ගායක ගායිකාවක් කරපු ගීත අතරින් මගේ ඒ ගීතය තමයි මම සම්පූර්ණ ඒ විදිහට කෙරුවේ. ඔබ උතරින්ම කතාව නවත්තන්න එතනින් පටන් ගන්න ඕනේ හින්දා මතක තියාගන්න. දැන් ඊට කලින් ඒ වගේ වැඩ කරපු අය හිටියේ හැබැයි මෙහෙමයි ගීතේ කොටසක් විතරයි අය පාවිච්චි කළේ. ඔබ සම්පූර්ණ ගීතය. අන්න එතන තමයි වෙනස. මම සම්පූර්ණ අරන් තමයි මං කිව්වේ. ඒක තමයි මිනිස්සු කැමති වුණේ. ඔව්. ඒ වෙනසට ආදරය කරන්න පටන් ගත්තා. ඔව්. ඒකත් ඉතින් ඒ නියම මේ ඒ වගේ වචන මට යෙදුනේ බොහොම ගීත ප්‍රබන්ධකගේ අතින් ලියවුණු ඉතාමත්ම ආදරවන්ත ගීත පෙළක්. ඒ හින්දා තමයි මේ සින්දු ඒ වගේම ජනප්‍රිය වුණේ. ඉතින් මේ මම ඉතින් ඒක ගායනා කෙරුවා. මේ ඒ ගීතේ කොටසක් අහන්න පුළුවන්ද? ඉතාමත් ජනප්‍රිය වුණේ පෙම් ලෝකේ පුරා. අපි මේ මයික්‍රොෆෝන් එක අරගෙන කොටසක් ගායනා කරමු. පුරා ඔබ සෙව්ව සුදා මල් මාල කොතා පළඳන්න ගෙලේ දාලා ඒ ගාව දොලේ මල් පිපුණු කැලේ එනකන් සිටියා ඔබ කොහෙද ගියේ දාලා කියනවා නම් දිගටම කියන්න දෙන්න කියලා මං ඉන්නේ කී. උදව් සින්දුවත් එක්ක ඔබ ගොඩක් හඳුනා ගත්තා. මෙයා වෙන්න පාරක යනවා වගේ වැටුණා ගොඩක් අයට. හැබැයි මේ චෝදනා එහෙමත් එන්නේ නැතේ. එහෙම චෝදනා කරේ නැද්ද කවුරු? නෑ එච්චර චෝදනා ආවේ නෑ. මොකද ඒක අලුත් දෙයක් නේ. ඉතින් මිනිස්සුක පිළිගත්තා. චෝදනා ආවේ නෑ. අනිත් එක මං විතරයිනේ කෙරුවේ ලංකාවේ. නෑ ඒ වගේ වෙනසක් කරපුවම සමහරක් අය කියනවා නේ මොනවද කරන්නේ. ඒ මේක ආවේ නෑ. ඒ කියන්නේ මේක අලුත් දෙයක් හින්දා කවුරුත් ඉස්සෙල්ලා මිනිස්සුගේ කනවල වලට ඇහිලා තිබුණා නම් ඕක මට එන්න තිබුණා වගේ. නමුත් කිසි කෙනෙක් දන්නෙත් නැහැ මම මොකද්ද කියන සින්දුව කියලා දන්නෙත් නැහැ. ඒක බටහිර සින්දුවක්ද මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලොත් ඉතින් අහගෙන හිටියේ එච්චරයි. ඒ කාලෙදී බටහිර ගීත අහන්න ඔබ ප්‍රිය කරාද ගොඩක්? ඒ කියන්නේ ඔබ ඒකට ඇලුම් කරන්න පටන් ගෙන තිබුණාද? නෑ හුඟක් දෙනෙක් ඉස්සෙල්ල ඇහුවේ සිංහල සින්දුව එන්නේ ඉස්සෙල්ලා ඇහුවේ ඔක්කොම බටහිර ගීත. මං විතරක් නෙමෙයි ඔක්කොම. ඒ හින්දා ඒක තමයි මේ ඒ කාලේ තිබුණ ලොකුම දෙයක් ඒක ලංකාවේ. පෙම් ලෝකේ පුරා ගීතේ ජනප්‍රිය වුණා. ඊට පස්සේ ඔබට මොකද හිතුනේ? ඊට පස්සේ හිතුණා උතනින් නවත්තන්න හොඳ නෑ. හැදුවා අනිත් සින්දුව රෝසමලක් දුටුවාම. දැන් මං ඉස්සෙල්ලා කිව්වේ ඒක. අපි අද දෙවෙනියට ගායනා කළ ගීතය. ඊට පස්සේ මේ කටුරුද්ද ගම්මානේ. ඔයගේ සින්දු ඔක්කොම මං බටහිර තනුව අරන් මේ සින්දු කියන්න පටන් ගත්තා. මං ගීත දෙක තුනක් කිව්වොත් ඒ ගීතේ එහෙමද කියලා කියනවද? අර උදේ ගෙදර පුංචි යුද්ධයක්. ඔව්. ඒක අපේ තනුවක්. ඒක බටහිර තනුවක් නෙමෙයිද? නෑ නෑ. එතකොට සෑමදාම මේ වෙලාවේ එන්න. මේ කටුරුද ගම්මානේ. ඒකත් බටහිර තනුව. මැනිකා බටහිර තනුව. එතකොට රෝසමලක් දුටුවාම හරි. ඒ වගේ ගීත ඔබ නිර්මාණය කළා. ඔව්. ගෙදරින් කොහොමද ඔයාලට ලැබුණ ප්‍රතිචාර? ගෙදරින් උතින් කැමති වුණා මොකද අලුත් දෙයක් නේ මං කිරුවේ. අලුත් දෙයක් කරලා මට අලුත් නමක් හම්බ වුණා මට. ඒ හින්දා ඒගොල්ලොත් කල්පනා කරලා මෙයා මේ හොඳ තැනක ඉන්නවා මේ මෙයා කරපු දෙයින්. එතකොට ඔබ විවාහ වෙලා නැහනේ? නෑ. විවාහ වෙලා නැහැ. ඔබේ ගෙදර පරිසරේ. විවාහය ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. දෙයියන්ට කියලා විවාහ වුණා කියන්නේ නේද? අපි ඒවා කතා කරමු. ගීතයක් අහලා ඉමු ඊට කලින්. සුවිසල් මැදුරක. ඒ ගීතය ගැන මොනවද අපිට කතා කරන්න තියෙන්නේ? ඕක ඇත්ත වශයෙන්ම
මේක ඒ කාලේ ඉතාමත්ම ජනප්‍රිය සින්දුවක් වුණා ගුවන්විදුලියේ. මේකේ පදමාලාව කේඩී ධර්මවර්ධනගේ. මේකේ තනු නිර්මාණය සංගීතය සැපුවේ ආචාර්ය වික්ටර් රත්නායක මහතා. ඒ දෙදෙනාත් හොඳ මිතුරන්නේ. ඔව්. ඔව්. ඒ වගේම මගෙත් හොඳ මිතුරෙක්. මිතුරු දෙන්නෙක්ම තමයි. හරි. කරුමෙට අපාතරින් වෙන් වුණා කේඩී ධර්මවර්ධන. දැන් උඟ කාලයක් වෙනවා. නමුත් ඔහු එදා ලියපු සින්දු අදත් ජනප්‍රිය. අදත් ජනප්‍රිය. හැමෝම රස විඳිනවා. ඔව්. හොඳයි. අපි ඒ ගීතය හමු. දැන් 70 ලංකාරයේදී. සෙවන ලබන්නට මාපින් කර නැත්තේ සිටු කුමරියකට බැඳි පෙම පමණකි වත්කම ලෙස ඇත්තේ සුවිසල් මැදුරක සෙවන ලබන්නට මාපින් කර නැත්තේ සිටු කුමරියකට බැඳි පෙම පමණකි වත්කම ලෙස ඇත්තේ මට ඇය නිවසන සුවිසල් මැදුරට යන්නට වරම් නැතේ නිවහල් ඇගේ හද මැදුරේ රැඳෙන්නට කිසි තහනමක් නැතේ නිවහල්ලගේ හද මැදුරේ රැඳෙන්නට කිසි තහනමක් නැතේ සුවිසල් මැදුරක සෙවන ලබන්නට මාපින් කර නැත්තේ සිටු කුමරියකට බැඳි පෙම පමණකි වත්කම ලෙස ඇත්තේ ඇයමා තනිකර වෙනතක යන බව මිතුරන් කියනු දැනේ එනමුදු ඇයමා ඉවත නොලන බව සිතන මිදිවාරැයි එනමුදු ඇයමා ඉවත නොලන බව සිතන මිදිවාරැයි සුවිසල් මැදුරක සෙවන ලබන්නට මාපින් කර නැත්තේ සිටු කුමරියකට බැඳි පෙම පමණකි වත්කම ලෙස ඇත්තේ සුවිසල් මැදුරක සෙවන ලබන්නට මාපින් කර නැත්තේ සිටු කුමරියකට බැඳි පෙම පමණකි වත්කම ලෙස ගීත ගායනා කරන්න පටන් ගත්තා. හටම හඳුනා ගන්න පටන් ගත්තා. ඒ කාලේ හිතත් එහෙම යන්නේ නැතිනේ. මං කියන මුල් කාලේ, තරුණ කාලේ. ඔව්. හිත එහෙම යන්න එපයි. ඔව්. තාමතනෝ ගියා. මං කියන්නේ ප්‍රේම ආරාධනා එහෙම ලැබුණ නැද නැත්නම් ඔබ ආරාධනා කළේ නැද්ද කාටවත්? ප්‍රේම යෝජනා එහෙම. මට ඒ කාලේ එච්චර මේ සින්දු කිනාරෙන් මට මේ ඒ ප්‍රේම වුණේ ඒක. ඒ වගේ එච්චර මං එළවලා ගියේ නෑ. ඒ කියන්නේ හුඟක් දෙනෙක් ඉන්නවා මේ හිටියා මට. ඒ හින්දා මට ඒක ගානක් නෑ ඉතින්. ඒ කියන්නේ හුඟක් දෙනෙක් හිටියා කියන්නේ. හුඟක් දෙනෙක් යාළු මිත්‍රයෝ. යාළු මිතුරන්. ඉතින් මේ මතක් වෙනකොටත් ඉතින් ඔයා නම මේ වෙන කතාවක් අහන්න යන්නේ. ඔව් කියන්නකෝ. ඔව්. ඉතින් ඒ කාලේ ඉතින් මේ අත්ත වශයෙන්ම මම මේ
තනිකඩ වෙලා හිටියේ නෑ. මට හැම තිස්සෙම මට කවුරු හරි මගේ ළඟට වෙලා හිටියා. මට දන්නද? සප්පායම් කරන්න, අරවම කරන්න, මේවා කරන්න ඔක්කොම හිටියා මට. හැබැයි හරි එහෙම ගොඩක් අය හිටියට මඩුපල්ලියට ගිහිල්ලා අවුරුදු 15ක් 16ක් 17ක් විතර දෙවියන්ගෙන් ඉල්ලුවා මට බිරිඳක් දෙන්න කියලා. ඔව් එහෙමයි. ඒ කියන්නේ මං ඒ වෙලාවේ සින්දුත් හැදුවා. බිරිඳක් නැති වුණු නිවසේ බිරිඳක් නැති වුණු නිවසේ එලියක් නැ කිසි දවසේ තනිකඩ ජීවිතේ මේ මගේ රස නැ සැප නැ ප්‍රිය නැ බිරිඳ වුණු නිවසේ එලියක් නැ කිසි දවසේ තනිකඩ ජීවිතේ මේ මගේ රස නැ ප්‍රිය නැ සැප නැ ඒ කාගේ දන්නව තනුව තනුව ඇවිල්ලා රොක්සාමිගේ ඒකේ වචන ඇවිල්ලා ගුණරත්නගේ ගුණදාස කපුගේ නෑ ගුණරත්න අබේසේකරගේ මල්ලිගේ මේ ඉතින් එහෙම කලක් තිබුණා. ඉතින් මම අවුරුදු 17ක් තනිකඩ හිටියා. මට ඉතින් හරිම කියන්නේ හරි කනගාටුයි. ඒ සිද්ධිය මතක් කරනකොට කනගාටුයි. ඉතින් මම ගියා හැම අවුරුද්දෙම මම මඩුපල්ලි යනවා. මගේම වාහනේ ඔක්කොම කරලා මම ඉතින් මගේ යාළුවෝ මිත්‍රයෝ දෙන්නෙක් දාගෙන යනවා ඉතින්. මං ගිහිල්ලා හැමදාම මනුමෑඩියන්ට කියන බලන්නකො මේ බලන්නකො මේගොල්ලෝ මේ අවුරුදු ගාණක් ඇවිල්ලා මඩු මෑණියන් මේ අවුරුද්ද ඇවිල්ලා ඉන්නේ බලන්නකො සහකාරියක් එක්කනේ මට ඒ වගේ chance එකක් නැහැනේ මේ ලබන අවුරුද්දේ chance එකක් දෙන්නකො මට සහකාරියෙක් එක්ක එන්නේ කියලා මම ඉතින් හැමදාම යාඥා කරනවා ඉටිපන්නම් පත්තු කරලා ඔක්කොම ඉතින් එනවා. දැන් අවුරුදු කීයක් විතර කළාද? 17ක් කෙරුවා. මේ 18 වෙනි අවුරුද්දේ මම ගිහිල්ලා ඔර්සන් කියලා ඔක්කොම කරලා ඉටිපන්නම් පත්තු කරලා ඔක්කොම මේ පැත්තේ හැරලා බලනකොට හලෝ ක්‍රිස්ටෝයා කියලා කිව්වා එක්කෙනෙක්. මම බැලුවා ඒක කවුද කොහේ කියලා. ඊපස්සේ බලනකොට ඔයා දන්නේද අපි මං ඔයගේ සින්දු වලට යමති අරකද මේකද කියලා ඔන්න දිග හැල්ලක් එළියට දැම්මා. මං ඉතින් ඔක තහගෙන ඉල්ල දැන් මොකද්ද මගෙන් කරෙන්න ඕනේ? අනේ ඉතින් බලන්නකෝ ඉතින් අපි ඉන්නව නිකන්වත් අපිට කතා කරන්නෙත් නැහැ ටෙලිෆෝන් කෝල් එකක්වත් දාන්නේ නැහැ ලියුමක්වත් මං කිව්වා රයිට් මම මේ පාර ගිහිල්ලා දාන්නම්කෝ කියලා කිව්වා. හයියෝ ගෙදර ගියා විතරයි හයියෝ හැමදාම ටෙලිෆෝන් කෝල් ඔස්සේ මොනව කරන්නද ඉතින් එන්නකෝ මේ අරකද මේකද කියලා කියනවා. ඉතින් මම බැලුවා මේක තමයි වෙන්නේ නැති මගේ සහකාරී උරුමකාර කෙනා මෙයා වෙන්නේ නැති කියලා මම ඉතින් ගිහිල්ලා මගේ ගෙදරට ගියන බයයි. ඔව් ඔව්. අම්මටයි තාත්තට කියන්න බයයි මගේ මාමා හිටියා වත්තල. පස්සේ මං ගිහිල්ලා මාමාට කිව්වා මේ වගේ එක් ළමෙක් ඉන්නවා මම බැලුවා ගිහිල්ලා මේ මඩුපල්ලෙන්දී හම්බුණා මේ මට ආසයි මේ ආව කසාද බඳින්න කියලා එන්නේ කියලා මාව එකගෙන ගියාම ගිහිල්ලා ඉතින් යාට කිව්වා බරද්දක් නැහැ ගියල්ලා මේ හොඳයි ඔයා මේ කියන්න මං තාත්තට කියන්න මෙහෙම මං ඇවිල්ලා බල්ලා ගියා හොඳයි කිව්වා කියලා පස්සේ ගිහලා මං ඉතින් ඊට පස්සේ අම්මටයි තාත්තටයි දෙන්නටම කිව්වා. ඒගොල්ලෝ ඉතින් ඇවිල්ලා බැලුවා. බලලා ඉතින් ඒගොල්ලෝ දුන්නා සපෝට් එක දීලා අනුමැතිය දුන්නා. අනුමැතිය දීලා දැන් මේක වුණේ 1967 මම ඒව දැක්කේ අගෝස්තු මාසේ 15 වෙනිදා. මම 1968 ජනවාරි මාසේ 6 වෙනිදා කසාදත් බැන්දා.
කොහොමද කෙලිය? ඉස්සු පේගුදු කියන්නේ වඩ තමයි. මේ ඉතින් ඒ බිරිඳ වෙනුවෙන් ගීතයක් නිර්මාණ කළේ නැද්ද? ආ බිරිඳ වෙනුවෙන් එහෙම ගීතයක් නිර්මාණ කළේ නැද්ද? ඊට නෑ එයා ඉතින් ළඟ ඉඳන්දි මොනවද ගීත ලියන්නේ නේද? ඊට කලින් එකක් ලිව්වා මට කවුරුත් නෑ එහෙම කියලා. කිව්වා. විවාහ වුණාට පස්සේ ඕනේ නෑ. ඊට පස්සේ මම එයාට සින්දුවක් හැදුවා. ඒක තමයි. හැදුවා කියන්නේ මේ මං කියන මොකද්ද කියලා? අපේ ගෙදර පුංචි යුද්ධයක්. නෑ නෑ ඒක නෙමෙයි. මොකද්ද? දැන් යා අකමැති මං ෂොට් එකක් දාලා එනකොට පස්සේ හැදුවා කේන්තියට හැන්දෑවේ කේන්තියට හැන්දෑවේ කේන්තියට හැන්දෑවේ බැන වැදුනත් මං ඔයාට හිතරි දෙන්න තරම් දෙයක් ඔබට කිව්වේ නෑ හිත පෑරෙන ගත වේසෙන මගෙන් එහෙම කියවුණාට මූණ හංගගෙන අඬන්න තරම් දෙයක් නෑ යාන්තමට හිනාවක් පෙන්නා ඒ වෙලාවේ මග හැරියා නම් මැනිකෝ එහෙම වෙන්නේ නෑ හත් අවුරුද්දකට පස්සේ ඇඟි හොරා එකට හැදු ආදර බලකොටුව අපේ බිඳ වැටෙන්නේ නෑ කියලා වගේ සින්දුවක්. ඉතින් මම ඉතින් මට වෙනස්කම් මොකක්ද පෙන්නුත් මම ඉතින් ඕක ගිහිල්ලා පඩිවිටලා ඉඳගෙන කියනවා. ඊට පස්සේ ආහා එන්න ගෙට කියනවද? එන්න ගෙට කියලා කියනවා. ඊට පස්සේ යා ගිහිල්ලා තේ එකක් හදලා දෙනවා. හරි. මේ එතකොට අර මේ උදේ ගෙදර පුංචි යුද්ධයක් කියලා. දැන් හැම ගෙදරකම වගේ මං කියන්නේ දරුවෝ ඉන්න ගෙදරක උදේට තත්ත්වෙ මේ. ඒක මං කියලා හැදුව ගීතයක් අපේ මේ කාටද කියලා මේ සිරිල්ලේ සීලබිමල මහතාට කියලා. ඌ මගේ හොඳම යාළුවෙක් මගේ ගීත ඔක්කොම ඉස්සර ප්‍රබන්ධය කරනවා. විනගේ පද රචකයෙක්. මට ඒක එයා හදලා ඉල්ල මහින්ද බණ්ඩාර තමයි තනුව දාලා දුන්නේ මේක. ඇත්ත වශයෙන්ම මේකත් හරි ජනප්‍රිය වුණා. මොකද හැමදාම උදේට ගුවන් විදුලි ඉස්සර ගහනවා මේ සින්දුව. දනුත් ඇහෙනවා. දනුත් ගහනවා. මේක හැම දෙයක්ම උදේට ගෙවල් වල තියෙන කරදරේ. අරක කෝ මේක කෝ කියලා තමයි ගහනවන්නේ. අරයා කියනවා මගේ සපත්තුක දාන්න කියලා අනිත් එක්කලා කියනවා මගේ ෂර්ට් එක පොඩි කරලා තියෙනවා කියලා. ඒ වගේ ඉතින් මේ කර හැම උදේ ඉඳලා ඉස්කෝලේ ළමයි ටික යනකම්ම ඉතින් කරදරේ. අපි ගීතය අහමු. ගීතය අහමු. ඒකේ මතකයත් අපි දැන් ආවර්ජනය කරගමු 70 ලංකාරයේදී. යුද්ධයක් මුළු ගෙදරම එකම සද්දයක් දූල පුතාලා ලෑස්ති වීලා ඉස්කෝලේ යන්න කලබලේ උදේ ගෙදර පුංචි යුද්ධයක් මුළු ගෙදරම එකම සද්දයක් දූල පුතාලා ලෑස්ති වීලා ඉස්කෝලේ යන්න කලබලේ අම්මේ ගවුම අන්දවන්නකෝ මුණ්ඩය පීරා ගොතන්නකෝ කවුද මගේ කමිස පොඩි කළේ සපත්තු දෙක කොහෙද විසි කළේ මේම පුංචි රණ්ඩු කෑලි ඉවරයක් නෑ උදේ ගෙදර පුංචි යුද්ධයක් මුළු ගෙදරම එකම සද්දයක් දූල පුතාලා ලෑස්ති වීලා ඉස්කෝලේ යන්න කලබලේ
එතන තිබුණු පෑන දැන් නැහැ මෙයා මූණ හොදලා නැහැ බඩගිනි නෑ කෑම කන්න බෑ ආද පොත් ගොඩ උස්ස ගන්න බෑ මෙහෙම සද්ද කරලා ගිය පසු පාළුවේ ඉන්න බෑ ඉතින් ගෙදර පුංචි යුද්ධයක් මුළු ගෙදරම එකම සද්දයක් දූලා පුතාලා ලෑස්ති වීලා ඉස්කෝලේ යන්න කලබලේ උදේ ගෙදර පුංචි යුද්ධයක් මුළු ගෙදරම එකම සද්දයක් දූලා පුතාලා ලෑස්ති වීලා ඉස්කෝලේ යන්න කලබලේ ඉස්කෝලේ යන්න කලබලේ ඉස්කෝලේ යන්න කලබලේ ඉස්කෝලේ යන්න කලබලේ 70 කියලා කියන්නේ ඇත්තටම පාරාදීසයක් වගේ. මේ පාරාදීසයේ එක එක විදිහේ මල් පිපිලා තියෙනවා. ඒ මල් එසේ මෙසේ මල් නෙවෙයි. කාලාන්තරයකට සුවඳ අරන් එන්න පුළුවන්. මතකයක් අපේ හිතේ රඳවන්න පුළුවන් හැකියාවක් ඒ මල් වලට තියෙනවා. ඉතින් මේ මල් වල වටිනාකම හොඳින්ම දන්න හින්දා චරණ අපි ඒ 70 ලංකාර මේ 70 ලංකාරයට ගෙනල්ලා ඒ වටිනාකම් අගය කරන අතරේ ඒ අයගේ ගීත අනාගත පරම්පරාවට අරන් යන්න අපි හිතනවා. ඒ වගේම ඔබලාගේ දැනුමේ අත්දැකීම් අනාගත පරම්පරාවට උරුම කර දෙන්න මේ වගේ වැඩක් කරන්න හිතුවා. හරි. අද අපි ආරාධනා කළේ අපි හැමෝම ආදරය කරන ක්‍රිස්ටෝෆර් පෝල් කියන මේ ගායන ශිල්පියාට. අයියා අපි ගොඩක් දේවල් කතා කළානේ. තවත් දේවල් තියෙනවා කතා කරන්න. මේ දැන් ඔබේ ගීත කියවලා බලද්දී දැන් එක් එක් අය ගීත ලිව්වනේ. ඒ කියන්නේ බැසිල් මහත්මයා විතරක් නෙමෙයි විවිධ දැන් කේඩිකේ ධර්මවර්ධන ගැන මතක් කළා සිරිල් සිල් විමලයන් ගැන කතා කළා. හැබැයි මේ ගීත හැම එකක්ම ගත්තොත් මේකේ මේ ඔබේ ආభాෂයක් හෝ ඔබේ සලකුණක් මට හඳුනා ගන්න පුළුවන්. يعني සිතුවිම් මාලාවක් තමයි මේ ගීතවල තියෙන්නේ. ඒ මම දැක්ක එක දෙයක්. ඊට අමතරව ඔබ ඔබේ ගීතත් එක්ක ඔබේ අනන්‍යතාවය කොහොමද හදාගත්තේ? මගේ ගීත කියලා මම ප්‍රේක්ෂකයන්ට අඳුරගන්න මං කරපු දේ තමයි ලිහිල් වචන පාවිච්චි කරන්න කිව්වා. එක පාරක් කිව්වම ගීතයක් 10 පාරක් තුලේ රැඳෙන්න ඒ වගේ වචන මගේ ගීතවල අඩංගු කරන්න කියලා මම සෑම ගීත රචකයෙකුට මං කියනවා. ඒක තමයි මගේ ගීත අසන්නන් අතර ජනප්‍රිය වුණේ. ඒ කාලේ ගුවන් විදුලිය විතරයි තිබුණේ. අවුරුදු 40ක් තිස්සේ දැන් අවුරුදු 20ක් වෙනවනේ දැන් මේ අලුතෙන් මේ තාක්ෂණය ඇවිල්ලා මේ රූපෝ මාධ්‍යද මාධ්‍ය ඇවිල්ලා ඔක්කොම අවුරුදු 40ක්ම මිනිස්සු මගේ සින්දු ඒගොල්ලෝ කිව්වා ගුවන් විදුලිය අහලා මේ වරින් වර කියලා ඒවා පාඩම් කරලා තාමත් ඒ වචන මිනිස්සුගේ හිත වලින් වෙනස් වෙලා නැත්තේ ඒ හේතුව උඩ. අනිත් එක මේ ලිහිල් භාෂාව ලිහිල් තනු ලිහිල් සංගීතීය ලිහිල් ඒක මිනිස්සුන්ගේ හිත වලට කාව දෙනවා. අන්න ඒක තමයි මම ඉස්සෙල්ලාම මගේ ප්‍රබන්ධ ගීත ප්‍රබන්ධ කරපු මහතුරුන්ට මම කිව්වේ අන්න ඒ වගේ ස්ටයිල් එකක් මට හදලා දෙන්න මට ඕනේ ජනප්‍රිය වෙන්න මිනිස්සු අතර. අනික මේ දැන් ඇතම් ගීත තියෙනවා ඒ ගීතය අහන එක හරි වේදනාකාරී අත්දැකීමක්. ඔව්. කියන්නේ ඔළුවත් වේදනවා කියලා අපි විටකදී කියනවා. එහෙම අත්දැකීම් තියෙනවා. හැබැයි ඔබේ ගීතවල එහෙම අත්දැකීම් නෑ. අනිත් ඒක ഘോഷාකාරීත්වයක් නැහැ. අපි කියන්නේ S2 පියාණුනොත් මේ ගීත අහන්න පුළුවන්. එහෙම සලකුණක් තියෙනව නේද? ඔව් තියෙනවා. නමුත් මගේ හැම ගීතයක්ම දැන් මගේ අමුතු දැන් සුවර්ණ වාහිනියේ මේ දෙවෙනි සේවයේ මම ගායනා කරලා තියෙන ගීත වෙනස්
පළවෙනි සුදේශ සේවයට වැඩිය. හා හා හා. අන්න එහෙම එකක් තියෙනවා. මොකද අරේ දෙවෙනි සේවයේ මම තැටිගත කරන්නේ ඔක්කොම මිනිසුන්ට ප්‍රිය උපදවින මේ ඉක්මනට මේ තමන්ගේ හිතේ දරා ගන්න දැනෙන ගීත තමයි මම. නමුත් අරේ දෙවෙනි සේවයේ පළවෙනි සේවයේ ඒ වගේ මම ජනප්‍රිය සින්දු තැටිගත කරන්නේ නැහැ. ඒවා ඔක්කොම මේ ප්‍රචාර වෙන්නේ නැහනේ. ප්‍රචාර කරන්න බෑනේ යාට එහෙම. ඔව්. ඒවා ඔක්කොම මේ දේශානුරාග ගී ඒ වගේම මේ දේවල් මම දැන් උට මීට පස්සේ මම කියන්න යන ගීතයත් ඒ වගේ ගීතයක් ඔයාලා අහන්න පුළුවන්. උපදේශාත්මක ගී වගේ දේවල් නේද? ඒ වගේ. අනිත් එක බොහෝ ගීත මේ අවට වටපිටාවට සම්බන්ධයි. ඔව්. පරිසරෙන් ගන්න අත්දැකීම් තමයි ඔය ගීතේ තියෙන්නේ. මගේ හුඟක් තියෙන ඒ වගේ තමයි. මොකද පරිසරේ අපි කවුරුත් අගය කරන්නේ. නමුත් පරිසරේ තියෙන එක මිනිසුන්ට හරි වැදගත් හරිම ලොකු දෙයක්. නමුත් අපේ මිනිස්සු පරිසරය ගැන ගණන් ගන්නෑ. කුණු වරම හැම දාලා හැමතැනම කුණු වරම දාලා අපරසින්දු කරනවා. ඒ හින්දා ඒගොල්ලන්ට කිසි අගයක් නැහැ මේ පරිසරය ගැන. නමුත් මම පරිසරය ගැන ආසයින්ද තමයි මම ඒ වගේ විශේෂ ගීත මම ගායනා කරලා තියෙනවා. අවට වටපිටාවේ අපි දකින දේවල්, නැත්තම්. අපිට පේන දේවල්, අපිට හිතන දේවල් ඔබ ගීත කළා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මේ මොකක් හරි වචන පේලියක්. නැත්තම්. හැබැයි ඔබ ඒක ගීතයක් බවට පන දුන්නා. ඉතින් දැන් ඔහොම අත්දැකීම් තියෙනකොට එදා බිහි වුණු ගීත හා අද බිහි වෙන ගීත අතර ඔබ ලොකු වෙනසක් දකිනවා ඇති. ඔව්. අද එවැනි ගීත අලුතෙන් හැදෙන්නේ නැහැ. මොකද අපේ කාලේ ගීත ඔක්කොම හැදිලා ඉවරයි. අද ඉන්න ගීත ප්‍රබන්ධකයන්ට ඒ වගේ කල්පනාවක් එන්නේ ඒ වගේ ගීත හදන්න. අන්න ඒ වගේ දෙයක් මට පේනවා අද ඉන්න. අර කාලෙන් කාලට රැලි මතු වෙනවනේ. ඔව්. දැන් මේ දිනවල තියෙන රැල්ලට අනුව තමයි හැම ගීතයක්ම නිර්මාණය වෙන්නේ. හැබැයි ඔබ ඒ කාලෙත් වෙනත් මගක් ගත්ත හින්දා අදටත් අපි ඔබ ගැන කතා කරනවා. ෂේප් වෙලා ඉන්නේ. හරි. තවත් අපි ගීතයක් අහමු. විශ්වාසය නිදන් කෙරෝ. මොකද්ද මේ ගීතය? මේක තනු ඇවිල්ලා විශාරද වික්ටර් රත්නායකගේ මේකේ පදමාලාව ඇවිල්ලා බණ්ඩාරගේ විජේතුංග මහතාගේ. හොඳයි. අපි ඒ ගී මතකය ආවර්ජනය කරගමු දැන් 70 ලංකාරයේදී. විශ්වාසය නිදන් කෙරුව හිතක් බිඳුණු පසු කල්පයක්ම සොයා ගියත් නොවේ කිසිම ඔසු පුරා මතක් නොදත්කමත් කියා පලක් නොවේ කිරිල්ලියක් ඉගිලෙන්නට උගත යුතුද ලොවේ විශ්වාසය නිදන් කෙරුව හිතක් බිඳුණු පසු කල්පයක්ම සොයා ගියත් නොවේ කිසිම ඔසු නුරා මතක් නොදත්කමක් කියා පලක් නොවේ කිරිල්ලියක් ඉගිලෙන්නට උගත යුතුද ලොවේ හිමාලයත් නිල් අහසක් තිබුණු ලෙසම තියේ මිනිස්කමයි වෙනස් වෙවි ගලා ගියේ රැයේ හිමාලයත් නිල් අහසක් තිබුණු ලෙසම තියේ මිනිස්කමයි වෙනස් වෙවි ගලා ගියේ රැයේ ආදරයත් හිස් වදනකි පෙන බුබුලක් වගේ අනුන්ට නොව තමන්ටමයි සමහරු ආදරේ විශ්වාසය නිදන් කෙරුව හිතක් බිඳුණු පසු කල්පයක්ම නොවා ගියත් නොවේ කිසිම උසු නුරා මතක් නොදත්කමත් කියා පලක් නොවේ කිරිල්ලියක් ඉගිලෙන්නට උගත යුතුද ලොවේ
වසා ගන්න බොරු දහසක් ගෙතේ එහෙත් එයින් ජයක් ලැබූ අයෙක් ඉපිද නැතේ එක වරදක් වසා ගන්න බොරු දහසක් ගෙතේ එහෙත් එයින් ජයක් ලැබූ අයෙක් ඉපිද නැතේ දියට යටින් ගිනි දළුගෙන දිවෙන මිනිස් කමින් සීතාවක් වුවත් පලක් නොවේ වදන් වලින් නොවේ වදන් වලින් විශ්වාසය නිදන් කෙරුව හිතක් බිඳුණු පසු කල්පයක්ම සොයා ගියත් නොවේ කිසිම උසු නුරා මතක් නොදත් කමක් තියා පලක් නොවේ කිරිල්ලියක් ඉගිලෙන්නට උගත යුතුද ලොවේ විශ්වාසය නිදන් කෙරුව හිතක් බිඳුණු පසු කල්පයක්ම සොයා ගියත් නොවේ කිසිම උසු නුරා මතක් නොදත් කමක් තියා පලක් නොවේ කිරිල්ලියක් ඉගිලෙන්නට උගත යුතුද ලොවේ අද ක්‍රිස්ටෝෆර් පෝල් ගායන ශිල්පියත් එක්ක අපි 70 ලංකාවේ බොහෝ දේවල් කතා කරමින් ඉන්නවා. ඔහුගේ ඉතාමත් ජනප්‍රිය ගීත, ඒ වගේම නිතර ඇහෙන්නේ නැති ගීත, ඒ වගේම එදා වැඩි ඉල්ලුමක් තිබුණු ගීත, අද වෙනකොට නැසෙන ගීත අපි අහමින් ඉන්නවා 70 ලංකාවේ ඔහුගේ රසබර කතාත් එක්ක. නේද? ඒ කතා රසයි. අයියෝ ප්‍රසංග වේදිකාවට ඔබට යන්න ලැබුණේ කොහොමද? කොයි කාලේද? ප්‍රසන්න වේදිකාවට මං ගියේ ඒ කාලේ මේ ලොතරැයි මණ්ඩලේ සංදර්ශන තිබ්බනේ. ලොතරැයි මණ්ඩලේ තිබුණ ෂෝ ලංකාව වටේම. ඒකේ ඒවට ගිහිල්ලා තමයි ප්‍රසිද්ධ වුණේ මේ අනිත් ෂෝ වලට යන්න. අර ගුවන්විදුලියේ ඔබේ ගීත අහපු අය මෙයාද කියලා ඇවිල්ලා කතා කරන්නේ නැතේනේ. ඔව්. මොනවද මතකේ වගේ? ඔව්. ඒ වගේම තමයි පිටරට යනකොටත් මේ මම හුඟක් රටවල් වලට ගිහිල්ලා තිනවා. මේ මම 1986 ඉඳලා මම පිටරට යනවා. අපි ඔය විදේශ සංචාර ගැන කතා කරමු. ලංකාවේ සංචාරේ වුණු තැන් ගැන කතා කරමු. ලංකාවේ ඉතින් හැමතැනම ගියා. හැමතැනම ගිහලා ලංකාව වටේම ගිහිල්ලා තිනවා කිසිම මේ තැනක් මට යන්න බැරුණා. යන්න බැරුණු තැනක් නැහැ හැමතැනම. එතකොට කණ්ඩායම වුණ ගියේ නේද දැන්? සාමාන්‍යයෙන් මේ ගායන ශිල්පීන් එකටම වගේ නේද ගියේ ගොඩක්. ඔය ඒ කාලේ ගියේ එකට. ඔය දැන් තමයි එක එක්කිනා වෙන වෙනම යන්නේ. ඒ කාලේ අපි ඔක්කොම එක්කව වෙනවා ගායක ගායිකාව ගුවන්විදුලි සංස්ථාව ඉස්සරහා බස් එකේ එනවා. ඒ බස් එකේ තමයි ඔක්කොමලා යන්නේ. අද එහෙම නෙමෙයි. අද අනිත් එක ඒ කාලේ මේ මෙච්චර මේ පහසුකම් තිබුණේ නැහැ. ප්‍රවාහන පහසුකම් තිබුණේ නැහැ. ඒ හින්දා ඔක්කොම එකට තමයි යන්නේ එන්නේ. අනිත් එක අද තමයිනේ ලංකාවේ හැමතැනම වාහන තියෙන්නේ. ඔව් ඔව් ඔව්. එතකොට ඒ බස් එකේ ඔබලා ඔය යන බස් එකේ ඔබත් එක්ක නිතර කටයුතු කරේ කවුද? ළඟපාත හිටි මිතුරන්. ඔක්කොම ප්‍රවීණ ගායක ගායිකාව ඔක්කොම එනවා. ගායිකාව තමයි ඉස්සරහ සීට් වල ඉඳගන්නේ පිටිපස්සේ ඔන්න ගායිකාව ගායක වෙනවා. ඒ කාලේ තිබුණේ නෑනේ මේ වගේ මේ ඉලෙක්ට්‍රිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් තිබුණේ නෑනේ. ඒ කාලේ තිබුණේ අපි ඔක්කොම ටබ්ලා දෝලක් වයලින් මේ සිතාර අරවා මේ ඔක්කොම බස් එකේ පිට කරවලට තමයි දාලා යන්නේ. දැන් ඔය 77න් පස්සේ තමයි ඔය මේ තාක්ෂණය දියුණුවනට පස්සේ තමයි මේ ඉලෙක්ට්‍රිකල් මේ බෑන්ඩ් අරවා මේ ආවට පස්සේ තමයි මේ එලිමාන් ෂෝ වල මේ අපේ පැරණි සංගීත මේ දේවල් ඔක්කොම අමතක වුණේ මිනිස්සුන්ට. එතකන් ඒ කාලේ තිබුණේ ඔක්කොම ඕකෙස්ට්‍රා එකේ ඔරියන්ටල් ඕකෙස්ට්‍රා තමයි තිබුණේ. ගායක ගායිකාව ඔක්කොම අරන් ගිහිල්ලා ලංකාවේ හැමතැනම යනවා. ලංකාව වටේම යනවා. අනුරාධපුර, පොළොන්නරුව, ජාපනයේ හිටන් යනවා අපි. ගිහිල්ලා ඔක්කොම කරලා තමයි රාට ඔක්කොම එක්ක පාන්දර මේ ගුවන්විදුලි සංස්ථාවේ ළඟට ගෙනලා ඔක්කොම බස්සනවා. ඉතින් තමයි අපිට අපේ වාහන පහසුකම් අපි හොයාගෙන ගෙවල් වලට යන්නේ. දැන් අයියේ මේ කාලේ නම් ඉතින් එක් නගරවල ඒ කියන්නේ ළඟ නගරවල සංදර්ශන වෙන වෙනම පැවැත්වෙනවානේ. ඉස්සර අපි කිව්ව දැන් මහනුවර
සංදර්ශන තිබ්බා කියලා. ඒ අවට ගම්මාන වලින් ආයෙ එනවා නේද සංගය බලන්න. ඔක්කොම වෙනවා. එතන වෙනම සංස්කෘතියක් හැදෙනවා. වෙනම තියෙනවා. ඒ කියන්නේ මේ ඒ වගේ ඒක නම් කවදාවත් මිනිසුන්ට අමතක වෙන්නේ නැහැ. දැන් ඔය සංගීත සංදර්ශන වගේ ලොකුට අනිත් එක පෝස්ටර් උත් ගහනවනේ මාර විදියට. ඔව් ඔව්. කටින් කට යනවා ආරංචිය. කටින් කට යනවා. ඒ වගේම හැමතැනම කට් අවුට් කරලා මේ ඔක්කොම දිගට ලොකුට ගහනවනේ. තාක්ෂණයේ ඒ තරම් දියුණුව. දැන් ඉස්සර මේ වගේ කට් අවුට් එකක් දාලා ඒවා හරියන්නේ අද තියෙන මුළු නගරයක් සම සයිස්ම කට් අවුට් එකක් ගහනවා. ඉතින් ඒ වගේම ඉතින් ඒ වගේම මේ දියුණු මේ කාලේ සංගීතය ඉස්සරට වැඩි. ඉස්සර සංදර්ශන වල දැන් ගායන ශිල්පීන් රසක් ඉන්නවනේ. ඒ අය අතර ඔබට ලැබුණ ඉඩ මොකක්ද? මොකද්ද? අපි කිව්වොත් ජෝතිපාල මහත්මයා ඉන්නවා, එම්.එස්. ප්‍රනාන්දු වගේ අය ඉන්නවා. දැන් ගායන ශිල්පීන් ගණනාවක් ඉන්නවනේ. ඒ අතරේ ඔබට මොන වගේ තැනක්ද ලැබුණේ? ඉතින් කොහොමද ඉතින් මට හම්බ වෙනවා. මට වෙනම මාව ප්‍රිය කරන කට්ටියක් ඉන්නවනේ. ප්‍රේක්ෂකයෝ ඉන්නවා. ඉතින් ඒ හින්දා මට ප්‍රශ්නයක් නැහැ. මට කොහොම හරි මේ දෙයන්ගේ පිටේ මට ෂෝ දෙකක් තුනක් තියෙනවා. වැඩිපුරම ජනප්‍රිය වුණු ගීත මොනවද? ප්‍රසංග වේදිකාවේ ඔබෙන් වැඩිපුරම ඉල්ලුව ගීත මොනවද? ප්‍රසංග වේදිකාවලදී හැමතිස්සෙම මේ හාමල් පිපෙන්නේ ඇලදොල ගංගා ඕවා තමයි ඉතින් ජනප්‍රිය. දැන් මතක් කරලා පස්සේ හාමල් පිපෙන්නේ ගීතය අහන්නත් හිතෙනවා. අපි ගීතය ආව. මොකද හාමල් කියන්නේ? මම ඕක පටිගත කෙරුවේ ගුවන්විදුලියේ 1959. කියන්නේ ග්‍රැමෆෝන් කාලේද? ග්‍රැමෆෝන් ඉස්සෙල්ලාම ෆිලිප්ස් මේ ලේබල් එකට ඉන්ටර්නැෂනල් ලේබල් එකට ආපු පළවෙනි ගීතය තමයි මේ හාමල් පිපෙන්නේ ගෞරි කෝපරේෂන් එකේ ගහපු ගීතය. මේකේ සංගීතය සැපුවේ පී.එල්.ඒ. සෝම්පාල. මේකේ පද රචනය ඇවිල්ලා ගුණරත්න අබේසේකර. මේ ඔය ගීත ලියවුණු පුංචි කතාවක් තියෙනව නේද? ඔය ගීත ලියවුණු ඔබ අර මෙතන කිට නේද ගුවන්විදුලි ආරසේන මහත්තයා? ඔව් මේක මට කිව්වා මෙහෙම හොඳ සින්දුවක් තියෙනවා ඉංග්‍රීසි ගීතයක්. ඔව් ආරසේන මිල්ලේ. ඉංග්‍රීසි ගීතයක් නෙවෙයි නේද ඒක? ඒකේ අර මුල් ගීතය ස්පාඤ්ඤ ගීතයක්ද? නෑ මේ සින්දුව මට කිව්වා එන්නේ කියලා ගුවන්විදුලියට. එතකොට මේක මට වාදනේ දාලා මට පෙන්නනකොට අරයත් ආවා ගුණරත්න ඇවිල්ලා. ඒ මම මේ ක්‍රිස්ටෝගේ මේ සරල ගීත තියෙනවා මේ තව සුමානකින් විතර මේකට වචන ටිකක් දාලා දෙන්නේ කිව්වා. එයා එකපාරයි සින්දුව ඇහුවේ. ඉංග්‍රීසි තැටිය එකපාරයි ඇහුවේ. දෙවෙනි පාර ගහලා ඉවරනකොට වචනක් දාලා ඉවරයි සින්දුවේ. මට ප්‍රශ්නයක් තියෙනවා. හාමල් පිපෙන්නේ කියන්නේ මොකද්ද? ඒක යාගේ තමයි මල් පිපෙන්නේ කියන්නේ. ඔව් දැන් මගෙන් විතර එකම ගායකයා හාමලුයි ඕ වතුරයි ගැන සින්දු කියන්නේ. ඕ එන්න කියලා අපි යාලා දෙනවා. ඕ වතුර නාලා. ඔව්. හාමල් පිපෙන්නේ දෙකම මගේ භාෂාවේ එන වචන දෙකක් තමයි. හොඳයි. අපි මේ ගීතය අහමු දැන් 70 ලංකාරේදී. ගලන්නේ හඬ නගා මැණික නිසයි ගමදිලෙන්නේ තවත් හැඩ වෙලා මල් පිපෙන්නේ ගංගලන්නේ හඬ නගා මැණික නිසයි ගමදිලෙන්නේ තවත් හැඩ වෙලා හැඩකාරී සුකුමාලියෝ බෙරුව හන්දා පැල්කවියට ගැමිගියට කවුරුත් මන බැන්දා කනට කරට රන්න බරණ මුතුමාලය පටසේලය මට නැති හන්දා
පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ හඬ නගා මැණික නිසයි ගමදිලෙන්නේ තවත් හැඩ වෙලා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ හඬ නගා මැණික නිසයි ගමදිලෙන්නේ තවත් හැඩ වෙලා මෙලාට ටිකිරිලාට ගෙදර ආයට බොරුවක් කියලා බොරු පදින්න ගී ගයන්න ඔබ එනවද මැනිකා ඔවුනේ සවස මේ දොළ ළඟ අරවට ළඟ ගං ඉවුරේ මම නැවතී ඉන්නම් පෝයදාට වන්දනාවේ නුවර යන්න එන්නම් මල් පිපෙන්නේ ගඟ ගලන්නේ හඬ නගා මැණික නිසයි ගමදිලෙන්නේ තවත් හැඩ වෙලා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ හඬ නගා මැණික නිසයි ගමදිලෙන්නේ තවත් හැඩ වෙලා සිරියාවිය හැඩකාරිය සුකුමාලියෝ බෙරුව හන්දා පැල් කවියට ගැමිගීයට කවුරුත් මන බැන්දා කානට කරට රන් අබරණ මුතුමාලය පටසීලය මට නැති හන්දා මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ හඬ නගා මැණික නිසයි ගමදිලෙන්නේ තවත් හැඩ වෙලා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ හඬ නගා මැණික නිසයි ගමදිලෙන්නේ තවත් හැඩ වෙලා අද 70 ලංකාරයට අපි ආරාධනා කළේ ක්‍රිස්ටෝෆර් පෝල් අපි කවුරුත් ආදරය කරන ගායන ශිල්පියාට අපි ඔහුත් එක්ක ඔහුගේ ගීත රස විඳින්මින් මේ කාල වේලාව ගත කරන්නේ මේ අපේ රට ඇතුලේ කොහොමද සංචාර තිබ්බේ ප්‍රසංග තිබ්බේ කියලා අපි කතා කළා අපි දැන් යන්නේ එතරට එතර සංචාර කොහොමද ලැබුණේ මුල්ම සංචාරය මතකද මුල්ම සංචාරක ප්‍රසංගයේ සහභාගී වෙන්න 1986 එතකොට එවකට හිටියේ අගමැතිතුමා ප්‍රේමදාස මහත්තයා ඔහුත් එක්ක මේ එක්ස්පෝ 86 එකට ගියා කැනඩාවට සින්දු කියන්න. ඒක තමයි මගේ පළවෙනි අවස්ථාව මට පිටරට ගිහිල්ලා සින්දු කියන්න ලැබුණු chance එක. ඊට පස්සේ ඉතින් දිගටම යන්න පටන් ගත්තා. මේ නොවැම්බර් මාසෙ වෙනකන් ගියා. ඕස්ට්‍රේලියාවට එකපාරක් ගිහිල්ලා තියෙනවා. එංගලන්තේ දෙපාරක් ගිහිල්ලා තියෙනවා. කැනඩාවට තුන් පාරක් ගිහිල්ලා තියෙනවා. ඉතාලියට ගිහිල්ලා තියෙනවා තුන් පාරක්. මේ මැද පෙරදිග 10 පාරක් 15 පාරක් විතර ගිහිල්ලා තියෙනවා. ඒක එනවා තමයි. ඒ රටවල ඉන්න ලාංකිකයන්ට ඔබේ ගීත ඇහුනම ඒ අය සතුට පළ කරන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම සමහරක් තැන්වල මට හාමල් පිපෙන්නේ දෙපාරක් තුන් පාරක් කියන්න අවස්ථාවක් ලැබිලා තිනවා. ඒ තරම් ඒ ගීත වලට කැමති පිටරට කට්ටිය. දැන් අනිත් ගීත දැන් බටහිර ආරක් ගත්ත ගීත. ඔව්. දැන් ඒ ගීත ඇහෙනකොට ඒ රටවල අය මොනවද කියන්නේ නැත්තේ? සමහරක් පිටරට කට්ටිය ඒ භාෂාවෙන් ඒගොල්ලෝගේ භාෂාවෙන් සින්දුව කියනවා. හිනා වෙනවා ඇතිනේ. අප්‍රිකා සතුට නෑ ඒගොල්ලන්ට අලුත් දෙයක්
මම මේ භාෂාවෙන් අපේ ලංකාවේ භාෂාවෙන් කියනකොට ඒගොල්ලෝ ඉතින් ඒ භාෂාවෙන් කියනවා. ඉතින් තනු එකයිනේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලොන්ට. සමහරට ඔය ස්පාඤ්ඤ ජාතිකයෝ එහෙම කියනවා ඇති. අර ලංකාවේ ගීතයක් මේ අපි කියලා තින්නේ වගේ එකක් නේද? එහෙම ඉතලත් වෙන්න පුළුවන් නේද? මේ අය දැන් හරි. අපි කිව්වොත් දැන් ඔබ ගුවන්විදුලින් රූපවාහිනී ආරම්භක යුගයට ආවට පස්සේ රූපවාහිනියෙන් ඔබ පෙරීමත් එක තවත් බොහෝ දෙනෙක් ඔබ දැක්කනේ. ඊට පස්සේ ඔබට ලැබුණු ප්‍රතිචාර කොහොමද? රූපවාහිනී ඉස්සර ඉතින් මේ ඉස්සර රූපවාහිනී ඉස්සෙල්ල තමයි මේ ප්‍රේක්ෂකයන්ට ගායක ගායිකාවම මේ අහන්න ලැබුණ ගුවන්විදුලියෙන් පමණයි. එහෙනම් ඒක ඒ අත්දැකීම ඒගොල්ලෝට කවදාවත් ඒක අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ඒ ගායක ගායිකාවගේ චිත්‍රයක් මවනවා. හරිද? ඒක අපි පේන්නේ නැහනේ සුභාවික අපි පේන්නේ නැහනේ. සජීව පේන්නේ නැහනේ. එහෙනම් ඒගොල්ලෝ මවනවා අපේ චිත්‍රපට. අඩේ මෙයා උස මහත වෙන්න ඕනේ මෙයා කටහඬ ඇහිලා. ඔව් කටහඬ. ඉතින් ඒක තමයි මේ දුරදගේ ගියේ ඒ කාලේ මේ අලුත් මේ ටීවී අර නාලිකාවල අරම එන්නේ ඉස්සෙල්ලා. ඒ යුගයේ තමයි මිනිසුන්ට කාවැදුණු යුගයක් ඒ යුගය. මේවා ආවට පස්සේ දැන් එකපාරක් දෙපාරක් සින්දුවක් අහන්න පුළුවන් ටීවී එකේ. නමුත් මේ මිනිස්සු ආසයි අහන්න ගුවන් විදුලියේ. ඒක 10 පාරක් 50 පාරක් 100 පාරක් වුණත් අහන්න පුළුවන්. නමුත් ටීවී එකේ එක සින්දුවක් 3-4 පාරකට වැඩිය අහන්න කැමති නෑ මිනිස්සු. ඒගොල්ලෝගේ රාජකාරිය ඒගොල්ලෝ කරනවා. අර සින්දුව ගියාට ඒගොල්ලෝ ප්‍රශ්නයක් නෑ. ඒ වගේ අවස්ථාවක් තමයි දැන් ගෙවල් වල වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මම හිතන් හිටියේ ගුවන්විදුලියට වැඩි රූපවාහිනිය හොඳයි ගායන ශිල්පීන්ට. එයාට අවස්ථාව වැඩි වුණා කියලා. ඔබ හිතන්නේ ඒක අනිත් පැත්තද? මොකද? දැන් ගුවන්විදුලියෙන් ගීත අහලා මුළු රටම ඔබලව අඳුරගත්තනේ. ඔව්. ඊට පස්සේ මම හිතාන හිටියේ රූපවාහිනියෙන් ඔබලව දැක්කට පස්සේ ඔබලට තියෙන ඉල්ලුම ප්‍රසිද්ධිය ජනප්‍රියභාවය තවත් වැඩි වෙන්න නැති කියලා. නෑ. ඒක ඒ විදිය ඒ වගේ වෙන්නේ නෑ. නමුත් ඒගොල්ලෝ ආස ගායකයෙක් හරි ගායිකාවක් හරි සජීව බලන්න නැතුව මේ අහගෙන කන්දකට අහලා මේ අහන එක ඒ මහා සම්පතක් ඒක මේක බලන්නේ නැතුව ඉන්න එක. ටීවී එකේ බලනවට වැඩිය. එහෙම තමයි ඔබ හිතන්නේ. ඔව්. මම හිතන්නේ ඒ විදිහටයි. හරි. සුදුදුව කියන ගීතය කොහොමද නිර්මාණය වෙන්නේ? සුදුදුව ඒක අමුතු කතාවක්. මේ සුදුදුව ඇවිල්ලා මේක නිර්මාණය කරුවේ මේ කවුද මේ ආනන්ද පද්මසිරි. ගීත දේව තමයි සංගීතය සැපුවේ. මේක මේ අද ඉන්න මේ තරුණියන්ගේ මේ ඒ කාලේ තරුණිට වැඩිය වෙනස්. අද සම්පූර්ණයෙන් ඒගොල්ලෝ කන්නේ බොන්නේ ඇඳුම් අඳින්නේ ඔක්කොම වෙනස් විදියට. කියන්නේ බටහිර විදියට. නමුත් මේකේ තියෙන සාරි ඔසරි හා චීත ඇඳේ අම්මලා හරි විනීත හැඩරුවක් මවාලා. අද සාය ගවුම් පලා අඳින ඔයාලා දිහා අම්මලා බලන්නේ පුදුම වෙලා. ඒ වගේ මේ ආදර්ශමත් ගීතයක් තමයි මම මේ කියලා තියෙන්නේ. මේ කියන්නේ මේ පරම්පරා ගැටුමද ඔය තියෙන්නේ? පරම්පරා ගැටුම කියන එකද? ඔව්. මේ අද පරම්පරාවයි දැන් ඉන්න පරම්පරාව වෙනස. හරි. කාලයක් වෙනවා දැන් ඔය ගීතේ නිර්මාණය වෙලා නේද? ඔව්. හැබැයි අදටත් ඔය ගීතය අපිට අහන්න පුළුවන්. අපි ඒ ගීතය දැන් අහමු 70 ලංකාරයේදී.
වරලස ගොතා ඒ කාලේ ඔයා බලන්න ලස්සනයි අද ඔයා කොණ්ඩේ කපයි ලොකු අයියල කැමති කොණ්ඩේ බඳින්නයි ලොකු අයියල කැමති කොණ්ඩේ බඳින්නයි සුදුවේ වරලස ගොතා ඒ කාලේ ඔයා බලන්න ලස්සනයි අද ඔයා කොණ්ඩේ කපයි ලොකු අයියල කැමති කොණ්ඩේ බඳින්නයි ලොකු අයියල කැමති කොණ්ඩේ බඳින්නයි සරි හාචීත ඇන්දේ අම්මලා හරි විනීත හැඩරුවක් මවා අද සාය ගවුම් පලාඳින ඔයාලා දිහා අම්මලා බලයි පුදුම වෙලා මේ වගේද කාලේ මේ අලුත් සමාජයේ පෙරළුණාද තාල කැරකිලා සුළුවේ වරලස ගොතා ඒ කාලේ ඔයා බලන්න ලස්සනයි අද ඔයා කොණ්ඩේ කපයි ලොකු අයියල කැමති කොණ්ඩේ බඳින්නයි ලොකු අයියල කැමති කොණ්ඩේ බඳින්නයි බදුව ඇඳලා දිගට ඇඟට හිර කරන් අමිසයකොත් අඳිනවා උඩින් අයියලා වෙනස් වෙලා පුංචි ඈයෝ ලෙසින් කලිසමත් අඳි කොටට මහන් මේ වගේද කාලේ මේ අලුත් සමාජයේ පෙරළුණාද කාලේ කැරකිලා දුවේ වරලස ගොතා ඒ කාලේ වලන්න ලස්සනයි අද ඔයා කොණ්ඩේ කපයි ලොකු අයියල කැමති කොණ්ඩේ බඳින්නයි ලොකු අයියල කැමති කොණ්ඩේ බඳින්නයි දුවේ වරලස ගොතා ඒ කාලේ ඔයා බලන්න ලස්සනයි අද ඔයා කොණ්ඩේ කපයි ලොකු අයියල කැමති කොණ්ඩේ බඳින්නයි ලොකු අයියල කැමති කොණ්ඩේ බඳින්නයි අයත් එක්ක කතා කරමින් ඉද්දී අය අපිට කිව්වා ඔබ පළවෙනි වතාවට කළ දේවල්. ඒ කියන්නේ අපේ රටේ ගීත සාහිත්‍යයට පළවෙනි වතාවට හඳුන්වා දුන්න දේවල්. ඒ අතරේ තවත් දේවල් දෙක තුනක් පිළිබඳව මට අහන්න හම්බ වුණා. මේ ඇත්තද කියලා දෙන්න අහන්නේ. දැන් වෙළඳ දැන්වීම් කලාව අපේ රටේ තියෙනවානේ. ඔය වෙළඳ දැන්වීම් කලාව කාලෙන් කාලට වෙනස් වෙනවා, අලුත් වෙනවා. දැන් මුල් කාලේ තිබුණු විදිහට හාත්පස වෙනස් දැන් පවතින කාලේ. ඔය වෙළඳ දැන්වීම් කලාවට ගීත කලාව ඇතුළත් කළේ ඔබද? ඔව්. ඉස්ලාම මගේ තමයි සංගීතවත් දැන්වීමක් පළවුණේ වෙළඳ ගුවන්විදුලි සංස්ථාවේ. ඇත්තට ඒ අතින් නම් මුළු දේවල් කරලා තිනවා. මේ අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මේ මට අහන්න ලැබුණු විදිහට ඒ කාලේ ඉතින් හැමතැනම ඉඳලා තින්නේ ඔබ. ඔව්. අත්ත වශයෙන්ම ඒ කාලේ මගේ හනින් තමයි ගුවන්විදුලියේ දැන්වීම් ගීතවත් දැන්වීම් 95ක් විතර ගායනා කරලා තින්නේ මගේ කටහඬේ. ඒ තරම් මේ ඉල්ලුමක් තිබුණා මට මේ වෙළඳ දැන්වීම් ප්‍රචාර කරන්න මගේ කටහඬේ. දැන් එහෙම මතකයේ තියෙන අයත් මේ වෙලාවේ 70 වෙලංකාර බලාගෙන ඇති. මේ දේශපාලඥයින් ගීත කලාවට සාහිත්‍යයට කලාකරුවන්ට කරපු දේවල් ගැන සතුටු වෙන්න පුළුවන්ද ඔබට? මට කියන්නේ දේශපාලඥයින් ඕනේ අපි මේ පැත්ත අතරින්කෝ රජයමකින්. දැන් අපි අවුරුදු 60ක් සේවය කරලා එක පෙන්ෂන් එකක්වත් නැහැනේ අපිට ආණ්ඩුවෙන් ලැබෙන්නේ. සත පහක දෙයක් අපිට ලැබෙන්නේ නැහැනේ. නමුත් ඇමතිවරු മന്ത്രിවරු අවුරුදු 5ක් කරුවම උන්ට මුළු රට මරණකම්ම පෙන්ෂන් හම්බ වෙනවා.
හැම දීමනාක්ම හම්බ වෙනවා. නමුත් ඒකයි මම කියන්නේ කලාකාරයන්ට කිසිම දෙයක් කිසිම ආණ්ඩුවක් කරන්නේ නැහැ. හොඳයි. අපි තවත් ගීතයක් අහමු. ඉතාමත් ජනප්‍රිය ගීතයක් මේ ගීතය රුවන් තොරන් තන. මේක ඔබේ විවාහයත් එක්ක නිර්මාණය නෑ මේක මගේ විවාහ නෙමෙයි මේක මගේ මස්සිනා ඉස්සර ගුවන්විදුලි සංස්ථාවේ නිවේදක මහත්තයෙක් ආර්යසේන මිල්ලිවිතානච්චි මහතා. ඔව් මට දුන්නා මේ සින්දු මේ බණ්ඩාරකේ විජයතුංගගේ පදමාලාව මේක තනුව දාලා තියෙන ෂෙල්ටන් ප්‍රේමරත්න ශූරීන් මේ මට තැටිගත කරන්න කිව්වා මගේ සරල ගී වැඩසටහනට. මම මේ සින්දුව තැටිගත කෙරුවා. ඊට පස්සේ තමයි මම දැනගත්තේ මේගොල්ලෝගේ සම්බන්ධයක් තියෙනවා. ඒකයි මේ සින්දුව මට හදලා දුන්නේ කියන්නේ කියලා. මේ මාර කතාව. හිතවත්කමට හේතුව පස්සේ හොයාගත්තා. ඔව් පස්සේ හොයාගත්තේ ඔක්කොම වුණාට පස්සේ මේ හොයාගත්තේ මේ හේතුව මේක හරියට නිකන් මේ අර සැලලිනි සංදේශයක් වගේ මේක මේ කිරිල්ලට කියනවා පියාගෙන එන්න කියලා ඒගොල්ලෝ ගෙදරට. ඒකද ගාලු සිටියේ බලා. එයා ගාල්ලේ. ඉතින් එන්නේ කියලා ඒක සින්දුවේ අර්ථය ඒකයි. ඉතින් මාත් ඉතින් ගොනා වගේ කිව්වා. ඊට පස්සේ තමයි දැනගත්තේ අකෝ මේකයි කියලා මේකටයි කියලා මේ සින්දුව තියෙන්නේ. දැනගල පස්සේ මොනවද කිව්වේ? දැනගත්තට පස්සේ කතාව මේකයි කියලා දැනගත්තට පස්සේ ඉතින් වැඩක් නැහැ කියලා මොනවා. අපි ඉතින් ප්‍රශ්නයක් වුණා ගීතයක්. ඔව් ඉතින් ගීතයක් ඉද ප්‍රශ්නයක් නැහැ ඉතින් සද්දරේ තුනිකයි හිටියා. හරි. අපි මේ ගීතය දැන් අහමු 70 ලංකාරයේදී ක්‍රිස්ටෝෆර් පෝල් ගාන ශිල්පියාගේ හඬින්. රන්තැමිලි පොකුරු ගස පුන් කලස් දෙපත තබා තිබේ මග සරසාලා පුන් කලස් දෙපත තබා තිබේ මග සරසාලා රුවන් තොරන් තන රන්තැමිලි පොකුරු ගස පුන් කලස් දෙපත තබා තිබේ මග සරසාලා පුන් කලස් දෙපත තබා තිබේ මග සරසාලා රුවන් තොරන් තන රන්තැමිලි පොකුරු ගස පායනු බලා ඔබේ අත්තට තලා මගේ පුංචි කිරිල්ලියේ වරෙන් නිදිලිලා නිරුපායනු බලා ඔබේ අත්තට තලා මගේ පුංචි කිරිල්ලියේ වරෙන් නිදිලිලා පොල්ගොඩ ගඟෙන්නේ ගොඩ වෙලා දකුණු පැත්ත බලා ඒකින් හැමින් නිගිල්ලියන් මග සලකුණු බලා ගඟෙන්නේ ගොඩ වෙලා දකුණු පැත්ත බලා ඉතින් හෙමින් ඉගිල්ලියන් මග සලකුණු බලා ඉතින් හෙමින් ඉගිල්ලියන් මග සලකුණු බලාලා රුවන් තොරන් තන රන්තැඹිලි පොකුරු ගස පුන් කලස් දෙපත තබා තිබේ මග සරසාලා පුන් කලස් දෙපත තබා තිබේ මග සරසාලා රුවන් තොරන් තන රන්තැඹිලි පොකුරු ගස
ගඟ ළඟින් සඳ කිඳුරන් බලන් ඔබේ වේශ ටිකක් නිවන් කොටු බැම්මට වරෙන් පෙන්තර ගඟ ළඟින් සඳ කිඳුරන් බලන් ඔබේ වේශ ටිකක් නිවන් කොටු බැම්මට වරෙන් කාලු සිරිය බලා ඉන් ගඟෙන් නිගිල්ලිලා මගේ ලස්සන කූඩුව වෙත වරෙන් පියාඹලා කාලු සිරිය බලා ඉන් ගඟෙන් නිගිල්ලිලා මගේ ලස්සන කූඩුව වෙත වරෙන් පියාඹලා මගේ ලස්සන කූඩුව වෙත වරෙන් පියාඹලා තොරන්තන රන්තැඹිලි පොකුරු ගස පුන් පලස් දෙපස තබා තිබේ මග සරසාලා පුන් කලස් දෙපස තබා තිබේ මග සරසාලා තොරන්තන රන්තැඹිලි පොකුරු ගස පුන් කලස් දෙපස තබා තිබේ මග සරසාලා පුන් කලස් දෙපස තබා තිබේ මග සරසාලා රුවන් තොරන්තන රන්තැඹිලි පොකුරු ගස. ඔබේ ගීත ගායන හැකියාවන් ඔබ මේ කාලෙදි කළ කී දේ පිළිබඳව බොහෝ දේවල් කතා කළා. මේ අයියේ ගීත ගායනයට අමතරව ඔබ ප්‍රිය කරපු කලා මාධ්‍යයන් තිබ්බද තව? ගායනට වැඩි අමතර දේවල්. ඔව් ඔව්. මම ඇත්ත වශයෙන්ම අන්තිම ඊට කලාවට වැඩි ආසා කරන දෙයක් තමයි මේ අපේ ක්‍රිකට් ගහන එක. ඔව්. ලංකාවේ පිටරටත් එක ගහන හැම මැච් එකක්ම මම නොවරදවා බලනවා. ඒක තමයි මගේ තියෙන ආසාව. අපේ ලංකාව ජයග්‍රහණ වෙනකන් මේ බලන එක මගේ ඒ කාලේ ඉඳලා මම කරන වැඩක් තමයි මේ ක්‍රිකට් මැච් බලන එක. ක්‍රිකට් තරඟවලට එහෙම සහභාගී වෙලා තියෙනවද? මම ඉස්කෝලේ යන කාලේ අන්ඩර් 16 වෙනකන් ගහලා තියෙනවා. ඊට පස්සේ සංගීතය ලෝකෙට එන්න වටනට පස්සේ තමයි මට සම්පූර්ණයෙන්ම ක්‍රිකට් ගහන එක අත්හැරියේ. නාට්‍ය වලට එහෙම නෑ රඟපාන්නේ නෑ. එන ටවර් හෝල් නාට්‍ය නිර්මාණ නරඹන්න ගියාද? ඔව්. මගේ තාත්තත් එක්ක ඉස්සර ගියා. ඒ කියන්නේ තාත්තා ගොඩක් ප්‍රියයි ඒවට. නෑ තාත්තා ඉස්සර මේ ඉන්ටර්සිලෝන් මියුසික් ක්ලබ් කියලා තිබුණා. ඒක සමාජිකයි. ඉතින් ඒ කාලේ ගෑනුන්ට නටන්න පිරිමියෙක්ලු. ඔව්. ඉතින් අපේ තාත්තත් ඉතින් මේ පිරිමියෙක් වුණාට මේ අර අන්තර්ජාලත රංගපාලා තියෙනවා. මේ ගෑනු විදියට ඇඳගෙන තමයි නටන්නේ. ඉතින් ඒවත් බලන්න මම යනවා. හරි ආසයි බලන්න. ඉතින් ඕකෙන් තමයි මට මේ කලාවට පුරුදු වුණේ. තාත්තගේ වෙනද රඟපාන්න එහෙම යන්න කියලා ඔබට එහෙම තාත්තා ඔබට රඟපාන්න එන්න කියලා එහෙම ආරාධනා කරන්නේ නැද්ද? මේ හරි. අපි මේ සාමාන්‍යයෙන් දැක්කොත් පාරේ කවුරු හරි බීමතින් ඉන්නවා. ටිකක් වැඩිපුර වගේ අපි දැනෙනවා නම් අපි කියන අපි දන්නා කෙනෙක් එක්කන පොඩ්ඩක් එයාව ඇරලනවා. අපි එහෙම යන්නේ කරන්නේ. පැත්තට නගහන් ගිහලා තව ටිකක් දීලා අපේ වැඩක් කරගන්න ඒවා අපි කරන්නේ නැහනේ. මම එහෙම කරලා තියෙනවා. මම ගියා ජායල මේ පල්ලිය මංගල්‍යයකට. හරි. පල්ලිය මංගල්‍යයකට ගිහිල්ලා ඉන්නකොට බජව්වක් තිබුණා. පස්සේ එක මාමා කෙනෙක් අංකල් කෙනෙක් හොඳට සප්පායම් වෙලා ලස්සන සින්දුවක් කියනවා. හැබැයි මං හිතන විදිහට ඒ තනුව ඇවිල්ලා නිකන් බෙන්ගාලි ටයිප් එකේ තනුවක්. ඒ කාලේ තිබුණේ නැහැ ඉතින් ටෙලිෆෝන් අරම මේ ඒ තනුව මේ ටේප් කරන්නේ. මම ඉතින් කල්පනා කරලා අංකල් මේ එන්නකෝ. ඒ සින්දුව හරි ලස්සනයිනේ. මේ මට ඔගේ තනුව පොඩ්ඩක් කියලා දෙන්නකෝ. පස්සේ මං තව දෙකක් තුනක් යට දුන්න සප්පායම් කරන්න. 50 150 200ක් විතර දුන්නා. දීලා ඔන්න මගේ ඔළුවට දාගත්තා ඒ සින්දුව. දාලා මගේ සරල ගීත තිබුණා සතියකට ඉස්සෙල්ලා.
ඉදිරියේදී මං බණ්ඩාරකේ විජේතුංග හම්බෙන්න ගියා. මං කිව්වා බණ්ඩාර ගියේ ගෙදරට. ඔව් ගෙදරට ගියේ. මං කිව්වා බණ්ඩාර මේ මගේ සරලගේ වැඩසටහන තියෙන ලබන සුමානේ තියෙන මට මේ හොඳ තනුවක් හම්බුණා මට මේකට වචන ටිකක් දාලා දෙන්න කියලා. මේ උදේ පාන්දර කොද මිනිස්සු මේ සින්දු ලියන්නේ. මචං මට කොහොම හරි මේක කරලා දෙන්න ඕනේ. පස්සේ තීනද කියලා පස්සේ මම දුන්නා පත්තු කරන්න එකක්. ඒව නැතුව බෑ ඒ කාලේ ඒගොල්ලෝ සින්දු ලියන්න. ඉතින් පත්තු කරලා දැන් ඉතින් දෙකක් තුනක් ගහලා ඉතින් බලාගෙන ඉන්නවා දැන්. ඒගොල්ලෝගේ ගේ ඉස්සරහ තිබුණා මේ නිදක්. ඒ ලිඳෙන් ඒගොල්ලෝගේ වැඩ කරන කෙල්ල ලස්සනට නාලා කොණ්ඩේ කඩලා චීත්‍යත් මල් චීත්‍යයක් ඇදගෙන වතුර කල්ලේ මේ ඉනේ තියාගෙන එනවා. ක්‍රිස්ටෝ බය වෙන්න එපා. සින්දුව ලිහිලා ඉවරයි. කියලා කිව්වා. මම කිව්වා රයිට් මචං. ඔයා කියන්නේ අවුරුදු 45ක් විතර වෙනවා මේ සින්දුව ලිහිලා දීලා අදත් මේ සින්දුව ජනප්‍රියයි. වතුර නාලා කියන ගීතය. වතුර නාලා කියන ගීතය. අපි හැමෝම ආදරය කරන ගීතේ නිර්මාණය වුණේ විදිහට අපේ ගීතේ අහන ගමන් අයියට සමුදෙනවා. අපි බොහෝ දේවල් කතා කළා. ඔබේ ගීත අපි රස වින්දා. කාලෙකින් අහපු නැති ගීතත් අපි ගොඩාක් රස වින්දා. ඔබත් කාලෙකින් ගීත ගායනා කරන්න නැති සමහර ගීත. ඉතින් ඔබේ වටිනාකම අපිට හොඳටම දැනෙන හින්දා තමයි චරණ අපි හිතුවේ ඔබට ආරාධනා කරන්න ඕනේ කියලා. ආරාධනා කළා මේ රස මතක අනාගත පරම්පරාවට ගෙනියන්න අපි මේ උත්සාහ කළේ. බොහොම ස්තුතියි. ඔබට නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂ ස්තුතියක් කරන්න ඕනේ සංගීතය සපු සියලු දෙනාටමත් මගේ වැඩසටහන ලස්සනට ඉවර කරන්න මට ලබා දුන්නට. ඒ වගේම කුරවි අපේ සංගීත කණ්ඩායම අපේ හිතවතුන්ටත් බොහොම ස්තුතියි. අපි ආයෙමත් ලබන සතියේ හමු වෙමු. අපේ වාදක මණ්ඩලයටත් ඒ වගේම මේ මොකද මේ ටීවී කරන කට්ටියටත් කැමරා ශිල්පීන්ටත් හැමෝටම ඒ සීලු දෙනාටම හරි. හැමෝටම මේ ආදරේ බෙදෙන අතරේ අපි සමගන්නවා. ආයෙමත් ලබන සතියේ හමු වෙමු 70 ලංකාරයෙන්. වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන වටේ තදට මල්ලි හිරුණු චීතේ ඇඳලා රන් කොතලේ ඔබේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාලා වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා කින වටේ තදට මල්ලි හිරුණු චීතේ ඇඳලා රන් කොතලේ ඔබේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාලා ඔව් වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන වටේ තදට මල්ලි හිරුණු චීතේ ඇඳලා රන් කොතලේ ඔබේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාලා ඔව් වතුර නාලා නටවාලා රතු තොල් විදාලා ඇස් නටවාලා රතු තොල් විදාලා ආ පොඩ්ඩක් hina වෙන්නකෝ
ආපොඩ්ඩක් හිනා වෙන්නකෝ මගේ සුරංගනී ආදරයෙන් බලා යන්නකෝ වතුර නාලා වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන වටේ තදට මල්ලේරුණු චීත්තේ ඇඳලා රන් කොතලේ ඔබේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාලා වතුර නාලා වාගේ කම්මුල්ලෝයාගේ මල් පෙති වාගේ කම්මුල්ලෝයාගේ නිල්මණිකෙන් දැස තනාලා නිල්මණිකෙන් දැස තනාලා මගේ සුරංගනී දේ දුන්නෙන් ඇයි බැමි තියලා වතුර නාලා වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන වටේ තදට මල්ලේරුණු චීතේ ඇඳලා රන් කොතලේ ඔබේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාලා වතුර නාලා නටවාලා රතු තොල් විදාලා ඇස් නටවාලා රතු තොල් විදාලා ආපොඩ්ඩක් හිනා වෙන්නකෝ මගේ සුරංගනී ආදරයෙන් බලා යන්නකෝ වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන වටේ තදට මල්ලේරුණු චීතේ ඇඳලා රන් කොතලේ ඔබේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාලා වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන වටේ තදට මල්ලේරුණු චීතේ ඇඳලා රන් කොතලේ ඔබේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාලා වතුර නාලා